රයත් දීලා নমස්කාරය කියන්නකෝ පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. එලෞතුරාම මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය උදෙසා ඒ වගේම සිරිසත් ධර්මස්කන්ධයේ අනන්ත ගුණස්කන්ධය උදෙසා ආර්ය මහා සංඝරත්නයේ අනන්ත ගුණස්කන්ධය උදෙසා අපගේ নমස්කාරය වෙත්වා කියලා සාදු කියන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං තීති. සද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ පින්වතුනි, අද මේ පින්වතුන් මේ තමන්ගේ ඥාතියගේ නිවසට එකතු වෙලා සැදී පැහැදී සැරසී සිටින්නේ එදා ලෞතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු සිරිසත් ධර්මස්කන්ධයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරන්නට. මේට හේතු කාරණා යෙදෙන්නේ මේ ධර්ම දාණයට දෙවර්ෂ පූර්ණ පින්කම තමන්ගේ මෑණියන් වහන්සේ චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය, ඒ වගේම තෙවර්ෂ පූර්ණ පින්කම පියාණන් වහන්සේ ටෙරන් සෙට්ටි ආරච්චි, ඒ වගේම තමන්ගේ නමින් වර්ග පරම්පරාවේ මියයන්ට යෙදුණු යම්තා ඥාති සමූහයක් ඉඳී දේ ඇයට පින් අනුමෝදන් කරන්න. එහෙනම් කල්පනා කරගන්න ඕනේ මේ මියගිය
මේ සියලු දෙනා හින්දා තමයි මේ පින්වතුන්ට අද මේ ධර්ම දේශනේ අහන්න හම්බ වෙන්නේ. එතකොට ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන සියලු දානයන් අභිබවා සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝකෙ දෙන්න පුළුවන් එකම දාණය මේක තමයි. ඒකට උපකාර වුණේ අපේ මේ මහත්මයාත් ඒ වගේම අපේ ගුවන් හමුදාවේ මේ මහත්මයාත් මම නම් දෙකවත් දන්නේ නැහැ. ඉතින් එතුමන්ලා දෙන්න තමයි. ඉතින් මේ අය වඳුන ගන්න අපිට හැකියාව අවස්ථාව ලැබුණේ අපේ ඒ වැල්ලවායේ මේ මැදවෙල අපේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තනලා ශාසනයට පූජා කරන්නට යෙදුනේ මේ අපේ මේ දායක මහත්වරු. ඉතින් එතෙන්දිත් අපි එදා ධර්ම සාකච්ඡා කිහිපයක් කරන්නට යෙදුනා. ඒ වගේ මේ කරපු සියලු පින්කම් වලට අපි සහ සම්බන්ධ වුණා. ඒ හඳුනා ගැනීමක් තියෙනවා අපේ මැදවෙල අපේ හාමුදුරුවන් වහන්සේ හරහා. ඒ වගේම තමයි කොහොම හරි මේ ගමන මමත් අස්වසන්න මෙහි හෝමගම පිටිපෙන දක්ෂිනාරාමයට වැඩම කරන්නට යෙදුණා. එහි දායකයෝ මොනරාගල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක හාමුදුරුවන්ට කරපු ආරාධනයක් මත. ඉතින් ඒ ආපු නිසා තමයි මේ අවස්ථාවත් උදා වුනේ. ඉතින් ඒකත් හොඳයි කියලා මම එනකොටත් කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා මේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මේ ගමන කටින පින්කමත් බොහොම උපකාර වුණා. එතකොට මේකේ පින් මේ කටින ආරාධනා කරන්නට ඉදිච්ච මහත්වරුන්ටත් ඒ දායකින්ටත් අත් වෙනවා. ඉතින් ඒකින්ද කල්පනා කරන්න ඕනේ ධර්මය ශ්‍රවණය කරලා හරියන්නේ නැහැ. දැන් අපි හැමදාම ධර්මය අහනවනේ. හැබැයි ඇහුවා වගේ නෙමෙයි. මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ කියනවා දැනගන්න කියලා. ඒකට කියනවා ඥානතෝ කියලා. ඊට පස්සේ කියනවා පස්සතෝ. පස්සතෝ කියන්නේ දැක ගන්න කියනවා. Taman තුලින්. ඒකින්ද මේ කියන ධර්මයේ අනිත් දවස්වල ධර්මය අහනට වැඩිය පොඩ්ඩක් හොඳට තමන් ධාරණය කරගෙන ප්‍රතිපදාවක යෙදෙන්න උත්සාහවත් කරන්න ඕනේ. මොකද නැත්තම් අපි බොහොම ලොකු අනතුරක ඉන්නේ. ඉතින් මේක කිව්වට තේරෙන්නේ නැහැ හුඟක් අයට. මොකද අපි මේ පංචකාම ආස්වාදයන් වලට ඇලිලා අපි ඒව තුල සැපයක් තියනවා කියලා මේ අතරමං වෙච්ච වල්මත් වෙච්ච ගමනක් මේ යන්නේ. ඉතින් මේකේ මීට ඉස්සරත් අපි මේ විදිහටම ගියා. ගියේ වැඩි හරියක් හැබැයි හිටියේ මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල නෙමෙයි. අපි හුඟක් දුරට වැඩි හරියක් හිටියේ අපායগামী වෙලා. සතර අපාය හිටියේ වැඩි හරියක්. ඉතින් ඒකින්ද ඒ අවස්ථාවේ මිදිලා බොහොම කලාතුරකින් ලබන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මහා පොළොවේ තියෙන පස් ටිකත් ඒ වගේම නියපිටට ගන්න පස් ටිකත් උපමා කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකෙට එන්නේ මිනිස්සෙක් වෙලා උපදින්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් කියලා. ඉතින් එහෙම தත්ත්වයක් ලෞතුරා බුදු කෙනෙකුට මේවා බුද්ධ ඥානයන්ට ගෝචර වෙන දේවල්. ඉතින් ඒකෙන්ද අපි මොකද හිතාගෙන ඉන්නේ? දැන් අපි හිතාගෙන ඉන්නවා මේ මනුස්ස ලෝකෙට ඇවිදින්න දැන් වැඩේ හරි. කිසි කෙනෙකුට තේරෙන්නේ අපි මායя කරා යනවා කියලා වෙලා ටික ටික. දන්නේම නැහැ ඇවිදින් කතා කරනකොට කරගත්ත දේකුත් නැහැ. ධර්මයක් තේරුම් අරගෙනත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? හරියට අර ස්ටේෂන් එකේ නවත්තලා තීච්ච කෝච්චිය ගමන් කරන්නට සූදානම් වෙලා විසිල්ලෙක් ගහලා පිටත් වෙනවා කිව්වා වගේ තමයි කරගන්න දෙයක් නැහැ එතකොට. කෝච්චිය දොර අරගෙන පනින්න එහෙම බෑ ඇතුළේ ඉන්නකොට. ඊට පස්සේ මේ කෝච්චිය නැගලා ගමනාන්තය දක්වා යන්න වෙනවා වගේ මේ අපේ මේ සංසාර ගමන යන කෝච්චියත් වැඩි හරියක් යන්නේ පොළොව යට. අපායේ ගිනි දැල් වලින් ඒ වගේම නොයෙකුත් පීඩාවන්ට ගොදුරු වෙමින් තමයි මේ කෝච්චිය ගමන අපි ගියේ. මනුස්ස ලෝකෙත් මේ ඉන්නේ කෝච්චියක් ඇතුළෙම තමයි ආයි වෙන එක ඇතුළේ නෙමෙයි. හැබැයි තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැත්තේ මේ කෝච්චිය ඇතුලේ දොරවල් වහලා තියෙන්නේ. දොරවල් වහලා තියෙනවා. හැබැයි හැම සැප සම්පතක්ම තියෙනවා. ඉතින් මේ මට ලොල් වෙලා ඇස පිනවන, කන පිනවන, නාසය පිනවන, දිව පිනවන, ශරීරය පිනවන, මන පිනවන මේවා තියෙනවා. ඉතින් මේවා ආස්වාදයේ විඳ විඳ ඉන්නවා මිසක් දන්නේම නැහැ කෝච්චිය ගමන් කරන්න හදනවා. හදලා නලාව ගහනකොට තමයි දන්නේ. ඒකින්ද දැන් අපි දන්නවනේ කෝච්චි ස්ටේෂන් එකක තියෙන ස්වභාවය. මේ අපි ඇනවුන්ස් කරනවනේ ස්පීකර් එකකින් මේ අහවල් තැන දක්වා ගමන් කරයි කියලා. දැන් ඒ වගේ ওই ස්පීකර් එකකින්ම කාලයකට පස්සේ ඇහෙනවා මෙන්න මෙහෙම හඬක්. මේ පංචකාම ආස්වාදයන්ගේ ආදීනව කියනවා. අර ස්ටේෂන් එකේ තියෙන කෝච්චියෙන් අපිට යම් දැන්වීමක් දන්නනවා වගේ මේ කාලය තුල
මේ පින්වතුන් දැන් මේ කෝච්චිය ඇවිදලා නවත්තලා තියෙන්නේ දැන් මේ මනුස්ස ලෝකෙකින් ස්ටේෂන් එකේ. දැන් මේ කාලේ ඇහෙනවා මේ පංචකාම ආස්වාදයන් පිළිබඳව ආදීනවය. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මොකද? ඒ කියන දේ අහලා කොහොම හරි අන්නර කෝච්චියේ දොර අරගෙන එළියට පැනලා දුවන්න ඕනේ. කොහෙට දුවන්නේ? දුවන්න ඕනේ වෙන කොහෙවත් නෙමෙයි. හිස ගිනිගත් එක්කේ ගින්න නිවන්ට කලින් ඒක නිවනවට වැඩිය බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒක පස්සේ නිවා ගන්න කිව්වා. මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් නොගත්තොත් අපි මහා අවුලක ඉන්නවා. ඒකින්ද හොඳට තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දෙව්දත්තරට දීපු සහතිකේ අපි කාටවත් දීලා නැහැ. මොකද්ද දෙව්දත්තරට දීපු සහතිකේ? අපායගාමි වෙලා ඉඳලා ඇවිදින්න පසේ බුදු වෙලා පිරිනිවන් පානවා කිව්වා. අපිට කවුරුත් කියලා නැහැ. අපි ඉන්නේ ලොකු අඳුරක. අපි මෙන්න මේ අපි ළඟ තියෙන දෘෂ්ටි ටික ගලව ගත්තේ නැත්තම් පින්වතුනි අපි නැවතත් අපාගත වෙනවා. ඒකින්ද ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සහතිකයේ දීලා තියෙන්නේ සෝහන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙකුට විතරයි. වෙන කාටවත් මාර්ගඵලයකටපත් වෙච්ච නැති කෙනෙකුට බුදු පියාණන් වහන්සේ සහතිකයක් දෙන්නේ නැහැ. ඒකින්ද මේක අර සෝහන් වෙන සහතිකේ එහෙම නෙමෙයි. මේක Taman තුලින් දැක ගන්න ඕන දෙයක්. මේක තමයි අපි කර ගන්න ඕනි. ඒකින්ද අපි බුද්ධ දේශනා පැටලිලි සහිතව තියෙන එක හරියට ටිකෙන් ටික ලියා ගන්න ඕනි. මේ ලියා ගත්තේ නැති වුණොත් අපි ළඟ තියෙන ගැට ටික ලියන්න බෑ. ඒකින්ද හොඳට කල්පනා කරන්න ඕනේ මේ ලැබුණු මනුස්ස ප්‍රතිලාභයෙන් ප්‍රයෝජන ගන්න. නැත්තම් Taman මහා විනාශයකට මුල් කර ගන්නවා. මේකින්ද මම සියලු දෙනාගෙම බොහොම මෛත්‍රී සිතින් කියනවා Taman ජීවත් වෙනවා ගිහි ජීවිතයක. පංචකාම ආස්වාදයන් විඳිනවා ඇති. හැබැයි ඊට වැඩි කල්පනා කරන්න මේ සසරෙන් මිදෙන්න මේක තේරුම් ගන්න ඕනි. ඔය පින්වතුන් පෙර පින් කරලා තියෙනවනේ. ඒකනේ සැප සම්පත් ලැබිලා තියෙන්නේ. දැනුත් පින් කරනවනේ. දැනුත් පින් කරනවා, චෛත්‍ය හදනවා, ඒව කරනවා කියන්නේ ලේසි පින් නෙමෙයි. දැන් පෙර සසරෙත් මොකද කරේ? එවැනිම පින්කම් කළා. ඉතින් ඒකමයි මේ උනේ. ඉතින් පින්කම් කරන එක හොඳයි. දැන් අද මේ වගේ විදිහට සංවිධානය කළා මේ වගේ ගෙනල්ලා බණක් කියවන්න වෙන්නේ නැහනේ අපි හිඟන්නෙක් වගේ හිටියනම්. ඉතින් ඒකින්ද අපිට මේ සැප සම්පත් තියෙන්න ඕනේ. හැබැයි ලොල් වෙන්න එපා කිසි දෙයකට. ඒකින්ද මේ ධර්ම දේශනේ හොඳට සිහියෙන් ශ්‍රවණය කරන්න තාම බණ පටන් ගත්තේ නැහැ. ඒකින්ද පුළුවන් නම් දුරකථන වලත් සයිලන්ස් දාගත්තා කමක් නැහැ. මොකද හේතුව අනිත් අයට බාධා වෙයි. අනිත් එක ඕගොල්ලන්ට මේක දිගටම අහන්න. නැවත අපි හම්බ වෙයිද කියන්න බෑ. බණක් අහන්න. මට බණ කියන්න හම්බ වෙයිද? ඕගොල්ලන්ට බණ අහන්න හම්බ වෙයිද? කියන්න බෑ. බාහ්‍ය දාරචීරියතුමා ඇවිදින් බුදු පියාණන් වහන්සේට කියනවා. ඔබ වහන්සේ මැරෙයිද මම මැරෙයිද දන්නේ නැහැ. ඒකින්ද මට ඉක්මනට මේක තේරුම් ගන්නට බණ ටිකක් කියන්න කියලා කියනවා. ඒ ගමන කෙටියෙන්ම ධර්මයේ දේශනා කළාම රහත් ඵලයටපත් වෙනවා. ඒක නිසා අදටත් අපි හරියට මේ වැඩේ කරගන්නවා නම් පින්වතුනි නිවන් දකින්න ධර්මයේ අදටත් ජීවමානයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි මෙතන ඉඳන් ධර්ම දේශනේ ඉෂ්ට සිද්ධ කරමු සාකච්ඡා මාර්ගින් නැත්තම් මං කියාගෙන යෝගොල්ලන්ට නින්දයයි. මේක නිසා අපි කතා කර තමයි බණ කියන්නේ. ඒ විදිහට කරමු. හොඳයි. දැන් මේ ලෝකේ දුකක් තියෙනවා කියලා තේරෙනවද? මොකද්ද තියෙන දුක? මමයි කතා කරන්න ඕන. නැත්තම් මම දන්නේ නැනේ ඔයගොල්ලෝ දුක කියලා වෙන එකක් තේරුම් ගන්න තියනවද කියලා. මොකද්ද තියෙන දුක? වයසට යන එක නේද? එතකොට ඇහැ පේන්නේ නැති එක, ලෙඩ වෙන එක, දැන් ඔය ටික තමයි දුක කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? දැන් හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ අපි හැමෝම හිතාගෙන ඉන්න දුක ඕනෝක තමයි. දැන් ඔය දුක වයසට යන එක දුකයි, එතකොට ඉපදෙන එක දුකයි, එතකොට ඊගාවට මරණයටපත් වෙන එක දුකයි කියලා බුදුහාමුදුරු ඉපදෙන්න ඉස්සෙල්ලා දැනගෙන හිටියේ නැද්ද කවුරුවත්?
නිගණ්ඨනාත පුත්තලා, ආසිත තවුසලා, ආරාල කාලාමලා, උද්දකලාම පුත්තලා දැනගෙන හිටියද නැද්ද? හිටියා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මෙවැනි ආගම් 60 ගණනක් තීච්ච යුගයක බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර නොඇසූ විරු ධර්මයක්. ඒකින්ද හොඳට තේරුම් ගන්න ඕනේ අපි අද තේරුම් අරන් තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. පිළිගන්න බෑ නේද? ඒක තමයි. අපි තේරුම් අරන් තියෙන්නේ එක්ක නිගණ්ඨනාත පුත්තගේ, එක්ක අසිත තවුසලගේ, එක්ක ආලාර කාලාමලගේ, කොහේ හරි උච්ඡේද වාදය, සාස්ෘත වාදය, සංකත වාදය, ඕවගේ නොයෙකුත් කර්ම ඔක්කොම කර්මයෙන් සිද්ධ වෙයි. ඔය වාද එදා තීච්ච බුදුහාමුදුරු කියන්නේ ඔක්කොම කර්මයෙන් සිද්ධ වෙනවා කියලා. නමුත් අපි ඉන්නේ මොකක් හරි වෙච්ච ගමන් කියන්නේ අනේ මගේ කරුමේ දැම්ම කරුමෙට නෑ මෙයා වාද. දැන් බලන්න එතකොට එදා තීච්ච ඒ වාද ටික තුල නෙමෙයිද අපි ඉන්නේ කියලා. බුද්ධ දේශනාව තේරුම් ගන්න නම් පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ඉන්න බුදුහාමුදුරුවෝ තමයි අපේ බුදුහාමුදුරුවෝ. අපි බුදුන් දැකලා තියෙනවා කියලා තමයි හිතන්නේ. දැන් ওই විදිහට පන්සලේ බල්ලත් දැකලා තියෙනවද නැද්ද? බෑ. බුදු පියාණන් වහන්සේ කියනවා වක්කලි හාමුදුරුවන්ට. වක්කලි මේ කූඩුව දිහා බලාගෙන ඉඳලා උඹට මාව දකින්න බෑ. මාව දකින්නවා නම් මන් දේශනා කරපු ධර්මයේ දැකපන්. මෙන්න මේකයි කිව්වේ. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තමයි දුක්ඛ සමුදය නිරෝධේ නිරෝධගාමිනී පටිපදාව. මේක චතුරාර්ය සත්‍ය. මේක තේරුම් ගන්න නැතුව මේ ගැටේ නම් ලෙහන්න බෑ. මේකයි කිව්වේ අන්තෝ ජටා බහි ජටා දෙපැත්තම ගැට. තවත් ගැට ගහ ගන්නවා. දැන් මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් මේ කාලෙද සැප පොඩි කාලෙද? පොඩි කාලේ. ඇයි ඒ? ප්‍රශ්න නැහැ. ඔව්. එදා අපිට අල්ලගත්ත තැන් තිබුණ නෑනේ. අපි රාමු වලට කොටු වෙලා හිටියේ නෑ. මොකද කොලේ? නෑදෑයගේ ගෙදෙට්ට ගියත් දෙමව්පියෝන් තරහ වෙලා කියනවා යන්න එපා ඔය ගෙදෙට්ට අපි ඔය මිනිස්සු එක තරහයි. නමුත් පොඩි කාලේ අපි ඔය ගැහුවද? නෑ. අපි ඒ ගෙදරක් ගිහිල්ලා ඇඳ උඩ නගිනවා, කොට්ටේ වීසි කොන්නවා, ගහ ගන්නවා නේද? ඇඳන් යට රිංගනවා. අර මේස උඩ තියෙන එක එහෙම අත දාලා කනවා. ඔය වැඩ කොලානේ ඔක්කොම. දැන් කළ හැකිද? ඇයි? කොටු උනා නේද රාමුවකට අපි? අපි රාමුවකට කොටු වෙලා අපි දැන් මේ රාමුවෙන් පිට කරන්නේ නැහැ. අපි කොටු වෙලා තියෙනවා. දැන් අපිට උගන්වලා තියෙන කොහොමද? ගෙවල් වලට ගියාම හැසිරෙන්න ඕනේ මෙන්න මේ විදිහට නේද පුතේ? එහෙම කියනවා නේද? ඔය ගෙදරට ගියාම මේ විදිහට ඉන්න ඕනේ. අරහොම ඉන්න ඕනේ. දැන් ඔහොම ටිකක් කියලා මේ මනසට අපේ දාලා මොකද කරේ? ඔව් අපි කියනවා ඒකට පැවැත්ම පැත්තෙන් නම් යම්කිසි විනයක පිහිටෙව්වයි කියලා. හැබැයි ඕක නෙමෙයි විනය. බුද්ධ දේශනාවේ විනය ඕක නෙමෙයි. ඔయిత වැඩි හාට යනවා. දැන් ඔය තියෙන්නේ අපිට දීපු හැඩයක්ද නැද්ද? හැඩයක්. මම හිතනවා ඔයගොල්ලන්ට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ බොහොම සරල බසින් කියන්නේ මේ ගන්නෙ නෑ ත්‍රිපිටකයේ තියෙන බර වචන. අපි ධර්ම වචන ගත්තාම හුඟ අයට බණ තේරුම් යන්නේ නෑ. ඉතින් ඒකින්ද බුදුහාමුදුරුවෝ කිව්වේ බණ ග්‍රාමීය භාෂාවෙන්. දැන් එදා බුදුහාමුදුරුවෝ යක්ෂ හෙළයට, එතකොට ඊගාවට දෙවියන්, ওই දේව හෙළේ මේ මිනිස්සයෝ. නාග හෙළේ, නාගයෝ නෙමෙයි මිනිස්සයෝ. යක්ෂ හෙළේ කිව්වේ මේ අපේ දැන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග වගේ ඒ වගේ මේ හතර කොල් කට්ටියක්. ඒ වගේ අයට කිව්වේ ඒ භාෂාවෙන්. නැතුව පාලි වලින්වත් මාගදී වලින්වත් ගිහින් කිව්වේ නෑ. ඒ අයට තේරෙන භාෂාවෙන් බණ කිව්වේ. ඒකින්ද ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ මේ වචන ටික නෙමෙයි අර්ථය. මේ කියපු වචන. ඒකින්ද අපි මේක තේරුම් ගන්න ඕනේ.
දැන් අපි මේ රාමුවකට කොටු වෙලා අපි මොකද කරන්නේ? දැන් ඒ රාමුව ඇතුලේ තියෙන යම් කිසි විදිහක අර සිල්වතක් රකින්නවා වගේ. ඒක ඇතුලේ ඒක රකින්නවා. දැන් ඒක හොඳයි පැවැත්මට. හැබැයි මම මේ කතා කරන්නේ නිවන ගැන. නිවන ගැන කතා කරනකොට අපිට මේවා අත්හරින්න වෙනවා. ඇයි? නිවන්ට යන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? අත්හැරීම තියෙන්න ඕනේ. අත්හැරීම කිව්වේ මේ තමන්ගේ කිවල් දොරවල් අත්හැරලා යන එකක් නෙමෙයි. මේ කොටු වෙලා තියෙන රාමු, මේ කොටු වෙලා තියෙන දෘෂ්ටි, දිට්ටි ටික මේ ටික අපි ගලවන්න ඕනේ. මේකින්ද දැන් ඕගොල්ලෝ දන්නවා අනිත්‍යයි කියලා කියනවා නේද? බුදු දේශන අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මොකද? මොකක්ද කියන්නේ? අපේ ඇතිනේ උපාසකම්මල සිල් ගන්නව ඇතිනේ අපේ. අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඔව් වෙනස් වෙන සුළුය. දැන් මොකද්ද වෙනස් වෙන සුළුය කියලා අපිට කියලා තින්නේ? ඇස කන නාසය දිවකය මන මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතු පිටි හරක බාන රත්තරන් බඩු ඔය ඔක්කොමනේ. දැන් අපි දැනගෙන ඉන්නේ එහෙම. දැන් ඕකත් දන්නවා අන්නේ ආගම් වල දන්නේ නැද්ද දැන් ඔය ටික වෙනස් වෙනවා කියලා. වාහන කැඩෙනවා බින්දෙනවා දන්නේ හින්දා ෆුල් ඉන්ෂුරන්ස් දානවනේ. ඒවා දන්නවා ඒගොල්ලෝ. එතකොට මෙන්න මෙතන අපි ගන්න ඕන තැන තමයි බුදු පියාණන් වහන්සේ අහනවා මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? ඊට පස්සේ කියනවා අනිත්‍යයි. ඊට පස්සේ කන නිට්ටයද අනිත්‍යද? නාසය නිට්ටයද අනිත්‍යද? දැන් මේ ඔක්කොටම කියනවා අපේ හාමුදුරුවරු අනිත්‍යම් බන්තේ. එහෙම නැත්නම් අනිච්ඡම් බන්තේ මේක. පාලි භාෂාවෙන් කිව්ව මාගධි භාෂාව. හැබැයි මේක හරියටම අපි තේරුම් අරගෙන නැහැ. මෙන්න මේකින්ද මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් අපි ඇස අනිත්‍යයි කිව්වහම හිතන්නේ මොකද්ද? කොයි ඇසද? මට හැපෙන්නන්නකෝ. මේක. දැන් මේක තමයි මේ ටික ටික කැඩිලා බිඳිලා වයසට ගිහිල්ලා විනාශ වෙලා යනවනේ කියන ඒකින්ද අනිත්‍යයි නේද අපි තේරුම් ගන්න තියෙන්නේ. ඕකත් දන්නවා දොස්තර මහත්තුරු. එහෙනම් දැන් ඒගොල්ලොත් අනිත්‍ය තේරුම් අරගෙන නියොන් දැකලා ඉන්නවනේ. එතකොට අනිත් අයත් ලයිෆ් ඉන්ෂුරන්ස් දාලා තියෙනවා 60 ලක්ෂ 10ක් ගෙවනවා කියලා ඔය දා කනට ලක්ෂ 10ක් ගෙවනවා. ඔහොම කියලා ඒගොල්ලොත් ඉන්ෂුරන්ස් දාගෙන තියෙන. ඇයි එතකොට මේක දන්නේ නැති හින්දාද එතකොට මේ ඉන්ෂුරන්ස් එක දැම්මේ? නෑ ඒගොල්ලොත් දන්නවා. මෙතන වැරදුනා නේද මොකක් හරි අපිට. දැන් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනද ඕක කියලා දෙන්න මේ ඇහැ ටික ටික කැඩිලා යන අය මේ ශරීර කූඩුව ටික ටික වයසට ගිහිල්ලා මැරෙන අය ඔය ටික කියලා දෙන්න බුදුරු පහළ වෙන්න ඕනද? දන්නවනේ. ඇයි ලෙඩ වෙච්ච අය මහලු වෙච්ච අය ඒ කාලේ හිටියා. එහෙනම් අපිට වැරදුනා මේ ඇස කන නාසය දිව කය. දැන් ඕගොල්ලෝ හිතන්නේ මේ ඇස තමයි ඇස කියලානේ. හරි. දැන් ඇහි වැඩේ පේන එකනේ. දැන් එහෙනම් ඔහොම අනින්නකො පේනවද දැනෙනවද බලන්න. බලන්න ක්‍රියාත්මක කරලා. පේනවද දැනෙනවද? එහෙනම් පේනවා නම් ඉතින් මෙහෙම අයින්නකොට පේන්නේ නැපයි නේද? දැනෙනවා. ඒතකොට මේ කනට මෙහෙම ඇනලා බලන්න දැන් කනට ඇහෙනවා නම් මේකට දැනෙනවද ඇහෙනවද කියලා? දැනෙනවනේ. නාසය දැන් මේකට මේ ගන්ධ එනවනේ දැන් මෙහෙම අල්ලනකොට එන්නේ නැහැ දැන් මේ දැනෙනවද මොකද වෙන්නේ? අන්න හරි. දිවට දැන් එහෙන රස එන්නේ නැහැ නේද? එහෙම කළා දැනෙනවද? දැනීමක් තියෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ පනවපු ඇහැ මේක නෙමෙයි. මෙන්න මෙතනයි අපිට වැරදුනේ. ලෞතර බුදු පියාණන් වහන්සේ ධම්ම සංගණී ප්‍රකරණේ රූපකාණ්ඩේ දේශනා කරන මෙන්න මෙහෙම. චක්කුන් අනිදස්සන. මොකද්ද මේ කිව්වේ?
සෝතං අනිදස්සනං ගානං අනිදස්සනං ජීවහා අනිදස්සනං කායං අනිදස්සනං විඥානං අනිදස්සනං. මොකද්ද මේ කිව්වේ? පේන්නේ නැහැ කියලා කියන වැස අපිට පේන්නේ නැහැ කියලා. මම උදාහරණයක් කියන්නම්. දැකලා තියෙනවනේ පාරේ ඇදලා තියෙන ලයිට් කම්බි නේද? කරන්ට් එක යනවා පේනවද අපිට? අන්න ඒ වගේ දෙයක්. එහෙනම් හැබැයි කම්බිය නැතුව කරන්ට් එක යනවද? නැහැ. අපි දැනගන්නේ බල්බ් එකක වයර් දෙක තිබ්බහම පත් වෙනකොට තමයි දන්නේ කරන්ට් එක තියෙනවා කියලා. එහෙනම් මේ ඔය අපි දන්නේ නැහැ මේ ඇහැ මොකක්ද? මේ අපිට අම්මෝ ගන්නපු ඇහැ. කොමගේ පුතාගේ ඇහැ පෙන්නන්න කිව්වහම පෙන්නේ නේද පුතේ? මේ තියෙන්නේ කියලා පෙන්නේ. කෝ කන මේ පෙන්නුවා දිව කිව්වහම දාලා පෙන්නුවා. එහෙනම් මේක අපිට අම්මෝ ගන්නපු ඇහැ කන නාසය දිව කය. හැබැයි බුදු අම්මා බුදු තාත්තා උගන්වපු එක ඕක නෙමෙයි. ඒක අපිට පේන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අනිදර්ශනීය වූ එසක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ කියනවා ඇස උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි. කන උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි. නාසය උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි. දිව උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි. කය උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි. මන උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි කියලා උගන්වනවා. දැන් අපි මේක කිව්වහම මොකද්ද හොයාගත්තේ ත්‍රිපිටකේ? ඔය ඉතින් අම්මගේ බඩෙන් උපදිනකොට ඉතින් ඇහැක් තිබුණානේ, කනක් තිබුණානේ, නාසයක් තිබුණානේ. ඕක තමයි ඉපදීම. අපිට ඉතින් ඒකනේ. ඊට පස්සේ ටික මේක ඉතින් ගිහිල්ලා ඉතින් කවදා හරි මැරුණාම ඉතින් හරි ඇහැ උපදින සුළුයි නිරෝධ වෙනවා කිව්වේ. එහෙම නැත්තම් මැරෙනවා කියලා කිව්වේ. ඒක තමයි කියලා අපි මේක ඒ විදිහට ඉගෙනගෙන අපි මොකද කරන්න හදන්නේ? භාවනා කරනවා. කොහොමද භාවනා කරන්නේ? මේ ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා භාවනා කරනෝනේ. දැන් ඔය කොයි ඇහැ ගැනද ඔය කියන්නේ? මේක ගැන. දැන් මම අහන්නම් පොඩි ප්‍රශ්නයක්. අත මෙහෙම කරන්නකෝ. දැන් පේනවද? එතකොට ඊගාවට මෙහෙම බලන්න Taman දිහාම. දැන් අතපාත දාලා මෙහෙම බලන්න. පේනවද? පේනවනේ. දැන් මාව පේනව නේද ඔයගොල්ලන්ට? හරි. එතකොට මම බාහිරද ඉන්නේ? එහෙම නැත්නම් ඕගොල්ලෝ තුලද? බාහිර. එහෙනම් හොඳට තේරුම් ගන්න මෙන්න මේක. ඔය ශරීර කූඩුව ඕගොල්ලෝ හිතාගෙන හිටියේ ඇතුළේ කියලා නේද? ඕකත් පිට. ඒකින්දනේ ඕගොල්ලන්ට පේන්නේ. දැන් මෙහෙම බැලුවාම ශරීරේ පේන්නේ ඕගොල්ලන්ට මාව පේන විදිහටම තමයි. එහෙනම් ඕගොල්ලන්ගේ ශරීර කූඩුව ඇතුළතද පිටද? පිට. නමුත් මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මගේ කූඩුව කියලා නේ. දැන් ඒකම පිටනේ. අන්න එකක් ඉවරයි. ඊට පස්සේ කන්නඩිය ළඟට ගියාම ඇහැ කන නාසය දැන් ඔය කියපු ටික මේ ටික පේන්නේ නැද්ද? පේනවා. එහෙනම් ඒවත් පිට. අජ්ජත් ඇහැක් ගැන, ඇතුලේ තියෙන ඇහැක් ගැන, ඇතුලේ තියෙන කනක් ගැන, ඇතුලේ තියෙන නාසයක් ගැන, ඇතුලේ තියෙන දිවක් ගැන, ඇතුලේ තියෙන ශරීරයක් ගැන, ඇතුලේ තියෙන මනක් ගැන බුදුහාමුදුරු බුද්ධ දේශනාව කළේ. ඒකයි කිව්වේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට විතරයි කිව්වා තේරෙන්නේ. ප්‍රඥාවන්තස්සායන් ධම්මෝ නායම් ධම්ම දුප්පඤ්ඤස්ස. ඇස උපදින තුලුයි කියලා කිව්වේ ඒ අම්මගේ කුසෙන් උපදින දවසේ තීච්ච ඇහැ ගැන නෙමෙයි මේ කිව්වේ. හොඳට තේරුම් ගන්න ඕනේ ඇහැ උපදින්නේ ඕගොල්ලෝ රූපයක් දකින්න වෙලාවට. කන උපදින්නේ ඕගොල්ලෝ ශබ්දයක් අහන වෙලාවට. නාසය උපදින්නේ ඕගොල්ලන්ට ගන්ධයක් දැනෙන වෙලාවට. දිව උපදින්නේ ඕගොල්ලන්ට රසයක් දැනෙන වෙලාවට.
ශරීරය උපදින්නේ ඕගොල්ලන්ට ස්පර්ශයක් දැනෙන වෙලාවට. හැතියින්නේ කියලා. හිතනවනේ එහෙම. පේනවා මේ ඔක්කොම මට පේනවනේ කියලා හිතනවනේ. අන්න ඒක තමයි. මේ බල්බ් එක ඕගොල්ලන්ට පේන්නේ දිගටම එකම දිගටපත් වෙලා තියෙනවා කියලා නේද? නමුත් තප්පරයකට ඕක ලක්ෂ කී වාරයක් නිවිනිවිපත් වෙනයි කියලාද හිතන්නේ? විද්‍යාවට උගන්වනවනේ නේද? අන්න ඒ වගේ තමයි අපේ හැ. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ මට මතක හැටියට මං විද්‍යාව ඉගෙන ගන්නකොට ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 1,86,000ක් වගේ තමයි මට මතක. මේක මේ වගේ ලක්ෂ ගුණයක් ස්පීඩ් හොඳයි. මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕගොල්ලන්ට පේනව නේද ඕගොල්ලෝ ටීවී එක බලාගෙන ඉන්නකොට ටීවී එක බලන ගමන් ඕගොල්ලෝ සද්ද අහනවයි කියලා. එහෙමනේ තේරෙන්නේ? නෑ. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. මේක තමයි ඇස උපදිනවා නිරෝධ වෙනවා කිව්වේ. කන උපදිනවා නිරෝධ වෙනවා. මන උපදිනවා නිරෝධ වෙනවා කියලා. වෙන්නේ මෙන්න මේකයි. ඇස ඉපදිනවත් එක්කම ඕගොල්ලෝ රූප වාහිනියේ තියෙන වර්ණ සටහන දකින්න. දැකපු ගමන් මොකද වෙන්නේ? චක්කු විඥාණය. එහෙම නැත්නම් සිතක් පහළ වෙලා ඇස ඕගොල්ලන්ට දැනෙනවා ඕගොල්ලෝ රූපයක් දැක්කා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ දැකපු රූපෙට ඕගොල්ලෝ අඳුනා ගැනීම සිද්ධ කරන්නේ ඕගොල්ලන්ගේ මන ධම්ම මනෝ විඥාන. ඕක තුලින්. ඊට පස්සේ මේ දෙකම නැති වෙලා ගිහිල්ලා කනයි ශබ්දයයි සෝත විඥානයයි ඇති වෙනවා. නැවත මනයි ධම්මයි මනෝ විඥානයයි තුලින් අඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඔය ඇහුනේ අහවල්ලන්ට යහවල් එකේ කියලා. මේක මහා වේගෙන් සිද්ධ වෙනවා. පැහැදිලි නැත්තම් අහන්න ඕනි. අපේ මනසේ එක සැරයකට පවතින්න පුළුවන් විඥාන කීයක් තියෙනවද? මනස එක සැරයකට විඥාන කීයක් පහළ වෙනවද? එකයි. දෙයකට ඉන්න බෑ. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං නිරුද්ධයි. මනාච පටිච්ච ධම්ම uppajjati මනෝ විඥානං නිරුද්ධයි. සෝතංච පටිච්ච සද්දං uppajjati සෝත විඥානං නිරෝධයි. මනාච පටිච්ච ධම්ම uppajjati මනෝ විඥානං. ඔන්න ඔය විදිහට වේගෙන් මේක වෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා අපි රූප වාහිනිය බලන ගමන් ඒ සද්දෙම තමයි අහන්නේ කියලා. මෙන්න මේ ඇස පහළ වෙලා රූපය පහළ වෙලා චක්කු විඥානය පහළ වෙලා නිරුද්ධ වෙලා ගිය තැනක තමයි ඕගොල්ලෝ අඳුනා ගන්න ඒ දැකපු දේ මන ධම්ම මනෝ විඥාන කියන විඥානය පහළ කරනකොට පින්වතුනි ඕගොල්ලෝ දැකපු රූපයයි ඇසයි නිරුද්ධයි. අන්න ඇස ඉපදිලා නිරුද්ධ වුණා. ඕක තමයි කිව්වේ ඇස උපදින සුළුයි ඉපිද නිරෝධ වෙන සුළුයි කියලා. එක දිගට තියෙන හැක් නැහැ. මේ ඇහැ පහළ වෙලා එතෙන්දිම නිරුද්ධ වෙනවා. මං කියලා දෙන්නම්. දැක්ක නේද? හඳුනාගත්ත නේද? හඳුනාගත්තේ මේක දැකලා ඉවර වෙච්ච තැන. ඇහැට බෑ අඳුර ගන්න. ඇහැ දන්නේ නෑ බුලත් කොලයක් දැක්ක කියලා. ඇහි යුතුයකම තමයි වර්ණ සටහනක් අරගෙන මනසට ගෙනිහින් දෙන එක. එයාගේ යුතුයකම කළා නැවතුණා. අපි වගේ අනුන්ගේ සීනි කිරන්නේ නැහැ. අපි නම් මොකද කරන්නේ? අපි ඒක වැඩින් නවත්තන්නේ නැහැ.
අපි වැඩ 4-5ක් කරනවා. මේ ඇහැ කන නාසය දිව එහෙම නෙමෙයි. ඒ තමන්ගේ වැඩේ විතරයි. එයා කලේ පෙනීමක් අරගෙන ඒ විඥාණයෙන් ඇසෙන් රූපයක් දැක්ක කියලා ඒ ක්‍රියාවලිය සිද්ධ කළා. එයා නිරුද්ධ වුණා. ඊට පස්සේ මනස ඇති වෙලා අඳුනගත්තා. එතකොට දැන් ඇසයි රූපයයි නිරුද්ධයි. ඊට පස්සේ ධම්ම මනෝවිඥානය ඇති වෙලා අඳුනගත්තා මේ දැක්කේ බුලත් කොලයක් කියලා. ඔය විදිහට මේක වේගෙන් එනවා. දැන් ආයි මම පෙන්නනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ කලින් දැක බුලත් කොලේ දැක්කයි කියලා නේද? ඒකම නේ හිතෙන්නේ. නෑ. දැන් ආයි අලුතෙන් ඇස පහළ වුණා. මේ රූපය පහළ වුණා. මේක මනස ඇතුළට ගෙනහිල්ලා මනෝවිඤ්ඤාණය පහළ වෙලා නැවත අලුතෙන්. පරණ එක නෙමෙයි. නමුත් අපි මේක නොදන්න හින්දා අපිට පේනවා එක දිගට තියෙන බුලත් කොලයක්. එක දිගට ඉන්න ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවා, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, වතු පිටි එක දිගටම තියෙනවා. නෑ. මෙන්න මේක නිසා දැන් මේක කවුරු හරි පාලනය කරනවද? පාලනයක් සිද්ධ වෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. පාලනයක් සිද්ධ වෙනවද නැත්නම් හේතුව ගැටෙනකොට සිද්ධ වෙනවද? දකින්නකොටම ඒක අපි හිතුවත් නැතත් සිද්ධ වෙනව නේද? එහෙනම් මේක කවුරුත් කරනව නෙමෙයි. හේතුව ගැළපීම නිසාම සිද්ධ වෙනවා. අපිට ඇසට රූපයක් පෙනෙනකොට ටික් ගාලා වහන ස්විච් එකක් තියනවද? එහෙනම් එහෙම තිබුණා නියමයි නේද? අප්‍රිය කෙනා එනකොට ටක් ගාලා වහන්න පුළුවන්. පාරේ යනකොට බල්ලෙක් ජරා කරලා තියෙනවා දැකපු ගමන් ටික් ගාලා වහන්න පුළුවන්. පුළුවන්ද දැන් එහෙම කරන්න? බෑ. තරහකාරයෙක් ඇවිදින්න බයිනකොට ටොක් ගාලා කන වහන්න පුළුවන්. පුළුවන්ද? බෑ. ශබ්දේ එන තාක්කල් කන පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, මනසින් අඳුර ගන්නවා. පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, මනසින් අඳුර ගන්නවා. පහළ වෙනවා, නිරුද්ධ වෙනවා, මනසින් වේගෙන්. මේ කියන වේගය අල්ලන්න එපා හොඳේ. ඇසට පේන්නේ නැහැ. ආලෝකයේ වේගයවත් අපිට අල්ලන්න බෑ. ඒ වගේ දහස් ගුණයකින් මේක සිද්ධ වෙනවා. මේක බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත දෙයක්. මෙන්න මේ ක්‍රියාවලිය ක්‍රියා කළා බුදු පියාණන් වහන්සේ අහනවා ඇස නිට්ටයද අනිත්‍යද කියලා. ඉපදුණු තැනම ඇස නිරුද්ධ වුණා නම් එක දිගට තිබුණ දැහැ අන්න ඒක නිසා තමයි අනිත්‍යයි කියලා කිව්වේ. මහණෙනි අනිත්‍ය වූ දෙයක් තියෙනවා නම් මේක මගේ ඇසුරෙහි මගේ කියලා අරගෙන පවත්වන්න නවත්තන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මහා ආමුදුරුට කියනවා නෑ බෑ බුදුහාමුදුරුවනේ. දැන් අර මම කලින් කිව්වාගේ පුළුවන් ද අපිට වහන්න බෑ. රූපය පෙනෙනකොට මෑස්ස පහළ වෙලා අඳුරගෙන මම දැක්කා කියලා හිතලා ඔක්කොම ඕගොල්ලෝ කරගෙන ඉවරයි. ඊට පස්සේ ආයි දකින්නකොට ඕගොල්ලන්ට පේන්නේ පාරණ එක නෙමෙයි මේ අලුතෙන් ඒකම තමයි දකින්නේ. දැන් ඕගොල්ලන්ගේ ගේ දා දැකපු ගේමනේ ඕගොල්ලන්ට හැමදාම දකින්නේ නේද? නෑ. ඕගොල්ලෝ ආයි දකින්නේ අලුත් ගයක්. ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නෑ. ඇයි මේ තේරෙන්නේ නැත්තේ? මේ හැම අවස්ථාවකදීම පහළ වෙන දෙයක් තියෙනවා. මේ පහළ වෙන දෙයට අපි කියනවා විඥාණය කියලා. බුදුහාමුදුරුවෝ විඥාණය උපමා කළේ මොකකටද? මැජික් කාර්යයකට. මෙයා හොඳ මැජික් එකක් පෙන්නන ඕගොල්ලෝ කට අරගෙන බලා ඉන්නවා. එහෙනම් මෙන්න මෙයා ගැන අපි තේරුම් ගන්න ඕනේ මේ ගැටේ ලෙහන්න. හරි. දැන් ඕගොල්ලන්ගේ දෘෂ්ටි ගලවන්න මේ හදන්නේ. මේ මොකද්ද? දැන් ආයි කියන්නකෝ. බුලත් කොලේ. පාට මේක පාට මේක ඔව් පාටක් දැන් දැනගත්තා. හරි. මම මාස 3ක 4ක පොඩි දරුවෙක්ව අරගෙන දැන් මේ උපමාවක් පදිංචි වෙන්න බෑ උපමාවේ. පොඩි දරුවෙක්ව අරගෙන මම හදනවා මම මේ පොඩි එකාට උගන්වනවා
මෙන්න මෙහෙම. මං කියනවා පුතේ මේකට කියන්නේ හබරල කොලේ. මේ පාට පුතේ නිල් පාට. පොඩි කාට ඒක ඉගෙනුවා. ඊට පස්සේ මේක පෙන්නලා කියන. මේකට කියන්නේ පැදුර. මේ පාට දම් පාට. උට ඒක උගන්වනවා. පොඩි කාට මේක පෙන්නලා මං කියනවා පුතේ මේකට කියන්නේ කාර් එක කියලා. හොඳට මතක තියාගන්න මේක කාර් එක මේකේ පාට තමයි සුදු. දැන් හිතා ගන්න මේ දරුවා අවුරුදු 13ක් 14ක් ගිහින් මෙතෙන්ට එනවා. පුතාලට තේරෙනවා මේක පොඩි අයට. මොකද අවුරුදු 4න් 5න් මගපල ලැබපු අය හිටියේදා. දැන් මෙතෙන්ට ආපු ගමන් මේ පොඩි එකා මේක දැකපු ගමන් මොකක් කියයිද? දැන් මොකද්ද කියන්නේ? පෑදුර කියනවා. ඊට පස්සේ පාට දාම් පාට කිය. මේක පෙන්නපු ගමන් ඔව් පාට. දැන් ඕගොල්ලන්ට මොකක් හිතෙයිද මේ ළමයා ගැන? මොකක් හිතෙයිද? හරියට හරි. නියම වචන කිව්වා. ඕක තමයි හිතෙන්නේ. මේ හාමුදුරුවෝ නම් අංගොඩින්ද කොහෙද මේ පොඩි ගාව අරගෙන ඉදින් කොහෙන්ද කියලා හිතයි නේද? අපි හුරු වෙලා තියෙනවා නිතරම අනුන්ට ඇඟිල්ල දැන් එනං හරව ගන්න තමන්ගේ පැත්තට ඇඟිල්ල හරව ගන්නකෝ හරව ගන්න. දැන් ඒකට අර පොඩි එකා හිතනවනේ ඕගොල්ලන්ට පිස්සුයි කියලා. එහෙනම් තේරෙන්නේ නැද්ද ඕගොල්ලෝ කවුරු හරි උගන්වපු එකක් කියලා කියන්නේ? ඒකෙන්ද බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද? සබ්බේ පෝතුග්ජනා උන්මත්තකා. ධර්මයේ තේරුම් ගන්නේ නැති හැමෝම පිස්සෝ කියලා කියනවා. තේරෙනවද පිස්සුවක් තියනවා කියලා? අපි හිතන්නේ නිතරම දැන් තමන්ගේ පැත්තට ඇඟිල්ල මේ කියන්නේ හොඳේ. ඒක කරගන්න ඕනේ. දැන් මේ තමන්ගේ පැත්තට. දැන් අපි මෙච්චර කාලයක් දැක්කේ කොහෙද? කොයි පැත්තද? අනුන්ගේ පැත්ත. බුදුහාමුදුරු කිව්වේ අනුන් දෙස බලන්නේ නැතුව තමන් දෙස. හරි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට හිතෙනව නේද මේ රූපය මේක පිළිබඳව හොයන්න ඕනේ. මේක රූපවලට දැන් අපි හිතමුකෝ ඔය රූප කියලා ගත්තාම අපි දැනට ගම්මුකෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතු පිටි හරක බාන රත්තරම් බඩු මිල මුදල් ස්වාමි පුරුෂයෝ භාර්යාව මේ ටික ගම්මුකෝ. අපිට හිතෙන්නේ මේ බාහිර තියෙන දෙයට අපි බැඳිලයි කියලා නේද? අන්න ඒක තමයි වැරද්ද. ඒකින්ද අපි කියනවා මොකද කියන්නේ? අනේ පන්සලටවත් යන්න වෙලාවක් නැහැනේ හාමුදුරුවනේ කොහෙද ඉතින් මේ ළමයින්ට අපි බැඳිලානේ කියනවා. එහෙම කියනවා. මං කියනවා ඕගොල්ලෝ කාටවත් බැඳිලා නැහැ කියලා. ඔය කිසි කෙනෙකුට බැඳිලා නැහැ. බලන්නකො සිද්ධ වෙන සිද්ධාන්තය. මේ මායාකාරය අපිව කොහෙටද ගෙනින් අතහැරලා තියෙන්නේ කියලා. මම ඕගොල්ලන්ට දෙනවා ආරම්මණයක්. මම කියනවා වචනයක් රඹුටන් කියලා. දැන් මේ හරි රඹුටන් නෑනේ. දැන් gediya ඇතුලෙන් පෙනුනද නැද්ද? පෙවුනා. gediya රස අර ඇල්ලුවාම අරක බූල් බූල් වගේ අහුවෙනවා ඈ දැන් කෑවහම මැද්දේ ඇටේ තියෙනව නේද? හරියට හරිනේ වැඩේ. එතකොට මං කියනවා දැන් තමන්ගේ දරුවෝ මෙතන නැති අය දරුවා මතක් කරගන්න. දැන් මොකද උනේ? දැන් දරුවා ළඟ ආලපාල හිටියද? ගානට ආව නේද රූපේ? එහෙනම් හොඳට කල්පනා කරගන්න ඕගොල්ලෝ ගිහිල්ලා
ඕගොල්ලන්ගේ ළමයව දකින්නකොට කොහේ ඉන්න දරුවවද ඕගොල්ලන්ට පේන්නේ? එළි ඉන්න කෙනා. හිතෙන්නේ එහෙම තමයි. මනස ඇතුලේ. මේකේ මුලාව තේරුම් ගන්න. දැන් ඕගොල්ලෝ හිතනවා සතර මහා ධාතුවකින් හැදුණු රූප බාහිර තියෙනවා. දැන් අපි ඉගෙනගෙන තින්නේ එහෙමයි. සතර මහා ධාතුව කියන්නේ මොකද්ද? ඔව්. ආපෝ තේජෝ වායෝ පඨවි. පඨවි කියන්නේ මොකක්ද? අපේ මහත්ය වුණක් කමන්නේ කියන්නේ. ඔව් ගානට. පේනවද දැනෙනවද? දැනෙනවා. වායෝ පේනවද දැනෙනවද? ඒ ෆෑන් එකේ න හුලඟ එහෙම අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. එන එකත් දැනෙනවා. එතකොට උෂ්ණත්වය දැනෙනවා. එතකොට වැగిරෙන ස්වභාවය පේන්නේ නැහැ. ඒකත් දැනීමක්. අත දැම්මට පස්සේ කාය ස්පර්ශය හරහා අපිට දැනෙන දෙයක්. එහෙනම් ආපෝ තේජෝ වායෝ පඨවි වලින් හැදුණු රූප පේනවයි කියන්න බෑනේ. දැනෙනවනේ. හැබැයි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේකේ තියෙන උපාදාය රූපයක්. මොකද්ද? වර්ණ ගන්ධ රස ඕජා. ඔය ටික දැනීමක් විතරයි. වෙන දෙයක් නෙමෙයි. මම ඒක තේරුම් කරලා දෙන්නම් පස්සේ. දැන්ට ඒක මතක තියාගන්නකෝ. දැන් ඕගොල්ලන්ට හිතෙනව නේද? දැන් මම උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. දැන් අපි රඹුටන් ගෙඩියම ගමුකෝ. දැන් අපි හිතමු මෙතෙන්ට වෙලා Taman ඉඳගෙන ඉන්නකොට Tamanට පේනවා ඇසට වර්ණ සටහනක්. මෙහෙම ගන්නකො වර්ණ සටහනක්. දැන් වර්ණ ගන්ධ රසෝජානේ තියෙන්නේ. වර්ණ සටහනක් ඇසට ගැටෙනවා. ගැටිච්ච ගමන් මොකද වෙන්නේ? මම දැන් කලින් කිව්ව වෙන સિદ્ધාන්තය. ඇසයි අර වර්ණ සටහනයි ඇසේ විඥානයයි මතුවෙනවත් එක්කම හිතින් මොකද කරන්නේ? අඳුනා ගන්නවා. මොකක් කියලාද අඳුරගන්නේ? එළියේ ගහේ රාඹුටන් ගෙඩියක් තියෙනවා කියලා ඔන්න අඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? නැකිටලා ගිහිල්ලා අපි රඹුටන් ගෙඩිය අල්ලනවා. දැන් අල්ලන්නේ කොහොමද? එතකොට එතන සිද්ධ වෙන સિદ્ધාන්තය තමයි කාය පටිච්ච පොට්ටබ්බ uppajjati පොට්ටබ්බ විඥානං. එතකොට ඇල්ලුවාම යම් soft හෝ එහෙම නැත්තම් ටිකක් ඝනකම හෝ මොකක් හරි දෙයක් දැනුණා. ඒක දැන් මේ අත දන්නවද ඒක දැනුණා කියලා? අපි අල්ලපු gediya දන්නවද? නෑ. ඒක හඳගත්තේ මනින් තමයි. ඊට පස්සේ දැන් මේ අල්ලපු එක නිරුද්ධ වුණා. එතන දැනීම දුන්න. දැන් අත කරේ ඇල්ලුවට පස්සේ ඒ දැනීම දුන්න. ඒක නිරුද්ධ වෙලා කියන තැන මනසින් තමයි අඳුනගත්තේ මේකේ දැන් ඉදිලාද පැහිලාද මොකක් හරි ඒ බෙනවා නම් ඒ බෙන ගතිය හරි මොනවා හරි අඳුනා ගැනීම සිද්ධ කළේ මනේ. දැන් අපි හිතමු මේක ඉදිලා කියලා තීරණය කළා ඉදිලා කියලා. දැන් මේක තීරණය කළා ඉවර වෙලා දෙකට පළලා ඉවර වෙලා ඉඹලත් බැලුවා. දැන් ඉඹල බලනකොට මොකද උනේ? නාසයට ගන්ධය ගැටුණා. විඥාණය ඇති වෙලා ඒ දැනීම ඇති කළා විතරයි. හැබැයි ඒක අඳුනාගත්තේ අන්න මන ධම්ම මනෝ විඥානේ වලින් අඳුරගත්තා. හරි මේ ඉඳිච්ච රඹුටන් ගෙඩියක සුවඳ තමයි කියලා අඳුරගත්තා. ඊට පස්සේ දැන් මේක කනවා. කනකොට මොකද වෙන්නේ? දිවත් එක්ක අර රස දෙක එකට ගැලිලා එහෙම නැත්නම් ජීවහා පටිච්ච රස uppajjati ජීවහා විඥානං. දැන් ඇති වුණා දැනුණා යම් රසයක්. ඒ දැනුණු රසය අඳුනාගත්ත මනසින් මොකද්ද? රඹුටන් ගෙඩියේ රස කියලා. දැන් මට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නකෝ. ඕගොල්ලන්ගේ මනස ඇතුළට දාලා තියෙන
සියලුම දත්ත ටික මට අයින් කළා කියන්න මේක මොකද්ද කියලා. එහෙනම් එළියේ තීච්ච රඹුටන් ගෙඩියක්ද අඳුරගත්තේ ඇතුලේ තියෙන එකක්ද? කෑවේ? ඒත් ඇතුලේ. පිටේ වඩේ. ඉතින් අපි ඉතින් හිතනවා නේද මේ එළියේ තියෙන රඹුටන් ගෙඩිය තමයි අපි කෑවේ. හැබැයි කෑවේ කොහෙද? අර මනස ඇතුළට අපි ඉස්සර යම් රසයක් දාගෙන තිබුණා නම් දිවට ගැටිච්ච ගමන් ආවර්ජණය කළා දුන්නේ මොකද්ද? පරණ අර දාගෙන තීච්ච සංකල්ප රසයක්. දැන් මම මෙහෙම කියන්නම්කෝ. මාස 4ක 5ක පුංචි දරුවෙකුට රඹුටන් ගෙඩියක රසය දිවේ ගෑවොත් මේක අඳුරගනිද රඹුටන් ගෙඩියක් කියලා? ඇයි අපි software එක ගහලා නැහැ පොඩි එකාට නේ. දැන් තාම ගැහුවේ නැහැ අම්මයි තාත්තයි පහුවිලානේ ගහන්නේ. ඒකින්ද මේ ළමයා අඳුරගත්තේ නැහැ. දැන් තේරෙනවද එහෙනම් අපි කලින් මේක ඇතුළට දාගත්ත දේ තමයි එන්නේ කියලා. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බල්ලෙක් බඩගිනි වෙලා යනකොට මස් මරණ කෙනෙක් හරි මස් මරණ අන්තේවාසිකයෙක් හරි එහෙම නැත්නම් එයාගේ සහායකයෙක් හරි මසුත් ලේත් සියල්ල හූරලා ගත්ත මස් කට්ටක් මොකද කරන්නේ මේ බල්ලා එනකොට වීසි කරනවා මූ වෙන ඉස්සරහට විසි කරපු ගමන් මොකද කරන්නේ බල්ලා මේක අහුල ගන්නවා. අහුලගෙන මූ මේක මොකද කරන්නේ? හපනවා. හපනකොට මොකද වෙන්නේ? බල්ලා මස් කට්ට හපනකොට මොකද වෙන්නේ? ඌට ඒකේ රසයක් එනවද? දැන් ලේයි මසුයි මොකුත් නැහැ. දැන් මොකක්ද වෙන්නේ මේක හපනකොට? බල්ලා කට තුවාල වෙලා ලේනවා. එතකොට බල්ලා හිතන්නේ මොකද්ද? ඒ පැත්තේ ඉන්නවා අලි. දැන් මේ අපේ මහත්තයලා චෛත්‍ය හදපු දිහා ඒ හරියට ඉන්නවා. ඒ පැත්තේ අලි අන්දර කටු කනවා. ඇයි මේ අන්දර කටු ගන්නෙ? ඒ කනකොට මුකේ කට තුවාල වෙලා ලේනවා. අලියා හිතනවා මොකද්ද? අර අන්දර කටු වල ඉඳලා රසය කියලා. ඉතින් එහෙනම් ඕගොල්ලොත් එහෙමනේ. ඔය ඇතුළේ වෙන સિદ્ધාන්තය දකින්න නැතුව ඕගොල්ලෝ හිතනවා අර රඹුටන් ගෙඩියේ ඉඳලා රස ආවේ, ෆ්‍රයිඩ් රයිස් එකේ ඉඳලා රස ආවේ. තේරෙන්නේ නැද්ද අපි මෝඩයි කියලා? මේ ආස්වාදේ මට ආවේ කොහේ හිතලයි කියලාද හිතන්නේ? අර බාහිරට පනවපො ඕක තමයි කිව්වේ විඥානයේ මැජික් කාරයෙක් කියලා. මේක මොකද කරන්නේ? මැජික් කාරයෝ දැකලා තියෙනවනේ, මැජික් දැකලා තියෙනවනේ, පුතාල් දැකලා තියෙනවනේ. ඔව්, මෙහෙම ලේන්සුවක් වන්නලා මොකද කරන්නේ? පාරවියක් ගන්නව නේද? ඕගොල්ලෝ අරේහා. ඊට පස්සේ මොකද කරන්නේ? අර වීදුරු පෙට්ටියක දාලා කාන්තාවක් කපනවා දෙකට. අනේ අම්මේ අර බලන්නකෝ. දැන් මේ කට ඇරගෙන බලයි. ඊට පස්සේ ලොකු මොකක් හරි බෙඩ්ෂීට් එකක් වල්ලා කොටියේ මොනවා ඉඳ ඕගොල්ලෝ ලස්සනට බලා ඉන්නවා. එහෙනම් ඔය මෙහෙම මං ඇඟිල්ල දික් කරගන්න කිව්වේ ඔය ළඟ ඉන්න එකත් ඒ වගේ නේද? මෙන්න මේ මැජික් එක තේරුම් ගත්ත කෙනා දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. අපි හිතමු මැජික් ශිල්පය මැජික් කාර්යයක් මැජික් එකක් පෙන්නනකොට එයා එක්කම මේ මැජික් පාඨමාලාව හදාරපු කෙනෙකුත් ඕගොල්ලෝ එක්කම ඉඳගෙන මැජික් සංදර්ශනේ බලනවා. දැන් අර මිනිහගේදී අම්මෝ අරයා කියලා කියයිද? නෑ. ඇයි? දයන්නවා.
එහෙනම් බුද්ධ ශ්‍රාවකයොත් එහෙමයි. ඕගොල්ලෝ තියනවයි කියන දේ බුද්ධ ශ්‍රාවකයෝ නැහැයි කියනවා. බුද්ධ ශ්‍රාවකයෝ තියනවයි කියන දේ ඕගොල්ලෝ නැහැයි කියනවා. මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. ඕක තමයි ඇත්ත. ඒකින්ද හොඳට තේරුම් ගන්න ඕනේ අපි වර්තමාන මොහොතේ අපි රූපයක් දකින්නේ කොයි වෙලේද? කොයි වෙලේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දකින්නේ පේන්නේ ඇහෙන්නේ කොයි වෙලේද? ඈ? ඔය දැන් කතා කරන්න බයයි. ඒක තේරෙන්න ඕනේ. එහෙම බය ඉන්න ඕනේ. නෑ දැන් අපි යමක් දැන් දැක්කොත් දැන් ඕගොල්ලෝ දැන් මේක දකින්නේ කොයි වෙලේද? දැන් ඒ කියන්නේ ඒකට කියන වර්තමාන මොහොත කියලා. නැවතිලා තියෙනවද? නෑ. එහෙනම් හොඳට කල්පනා කරන්න ඕගොල්ලෝ වර්තමාන මොහොතේ දකින්න දෙයක්, ඇහෙන දෙයක්, දැනෙන දෙයක්, සිතෙන දෙයක් යම් ආරම්මණයක් ඕගොල්ලන්ගේ ඇසට, කනට, නාසයට, දිවට, කයට ගැටිච්ච ගමම්ම ඕගොල්ලෝ ඒක හඳුනාගන්නේ අතීතයේ දාපු දත්තකින්ද නැද්ද? හරියටම හරි. ඕගොල්ලෝ අතීතය තුලයි ජීවත් වෙන්නේ. බුදුහාමුදුරු කියනවා අතීතයේ ඒකාන්තයක්. අනාගතයේ තව අන්තයක්. අපිට නම් තියෙනව නේද අනාගතයක්. ඔරලෝසුවේ හවස 6 වෙච්ච ගමන් අපිට තියෙනවා හෙටත් හවස 6ක් නේ. දැන් ඒතර හෙට හවස 6 එන්නේ කොයි වෙලේද? දැන් ඊයේ හවස 7:00මාරක් තිබුණාද? දන්න විදිහට තිබුණානේ. දැන් ඊයේ ඕගොල්ලෝ හිතුවා හෙට 7:00මාර කියලා. දැන් වෙලාව 7:20. දැන් 7:00මාරයි කියන්නකො. දැන් එතකොට ඊයේ ඕගොල්ලෝ හිතුවා හෙට 7:00මාරට. දැන් ඕගොල්ලෝ ඊයේ හිතුවානේ දැන් හෙට මෙහෙ බණ තියෙනවා 6:00මාරට මෙතෙන්ට එන්න ඕනි කියලා. දැන් ඒ වගේ මෙහෙම ගන්නකො. දැන් ඕගොල්ලෝ හිතුවා 7:00මාරට තමයි බණ තියෙන්නේ 7:00මාරට මෙතන ඉන්න ඕනි කියලා. අපි හිතමු දැන් ඒ 7:00මාර. එහෙමනම් ඒ 7:00මාර ඕගොල්ලන්ට හම්බුනේ කොයි වෙලාවේද? වර්තමානයේ. බුදුහාමුදුරුවෝ කියනවා නූපන් අනාගතයකුයි තියෙන්නේ කියලා. අපිට අනාගතයක් තියෙනවා. හැබැයි අනාගතය ඕගොල්ලන්ට එන්නේ නැහැ කවදාකවත්. කොහෙද එන්නේ? මේක ප්‍රඥාවෙන් ගෝචර කරගන්න බලන්න. ඕගොල්ලෝ අනාගතයේ යමක් පනවනවා නම් ඒක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ වර්තමාන මොහොතේ. ඒ වගේම තමයි අහලා තියෙනව නේද අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ. එදා සිනෙහින් නොබැඳුනා නම් නෙමෙයි. එදා අවිජ්ජාවෙන් නොබැඳුනා නම් මෙදා සසරක් නැහැ. අන්න එහෙම ගැලපුණා නම් හරි. අපි රැට දකින්න හීනයක්. මේකේ අපිට පේනවා කෝටි 40ක සුපිරි තෑග්ගක් ඇදෙනවා. දැන් අපිට හැරෙනවා එක පාටම. අර ඇදිච්ච කෝටි 40 හොයනවාද අපි? ඇයි ඒක හීනයක්. දැන් එතකොට මං කියවනේ මේ අතීතයට ගිය දේවල් කියලා ඕගොල්ලෝ වර්තමානයේ දකින්නේ අහන්නේ දැනෙන්නේ දැනගන්නේ.
එහෙනම් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ හීනෙකද නැද්ද? දැන් අතීතයේ දැන් ඊයේ දැකපු රූප, ශබ්ද, රස කොහේ හරි ගන්න තියනවද? දැන් ඊයේ කනකොට දැනිච්ච රස එහෙම තියෙනවනම් පොඩ්ඩක් මට අරන් දෙන්න. තියනවද? අර හීනෙන් දැකපු ලක්ෂ 40 දෙන්න මට. තියනවද? හීනෙක ඉන්නේ. අපි ඔක්කොම හීනයක් මේ දකින්නේ. බය වෙන්න එපා. හොඳ ලස්සන සෙන් කතාවක් තියෙනවා. සෙන් කියන්නේ චීන භාවනාව බුද්ධ ආගමේ තියෙන සෙන් බුද්ධ ආගමේ සෙන් කියන්නේ භාවනාවට. එක හාමුදුරු කෙනෙක් දකිනවා රැ හීනෙන් සමනලෙක් වෙනවා. සමනලෙක් වුණාම දැන් මේ හාමුදුරුව ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ මේ හාමුදුරුව කල්පනා කරනවා මම සමනලෙක් වෙලා ඉඳලා හාමුදුරු කෙනෙක් වුණාද? හාමුදුරු කෙනෙක් වෙලා ඉඳලා සමනලෙක් වුණාද කියලා. දැන් අපිටත් එහෙම තමයි. මේ දකින්නේ හීනයක්. අතීතයට නිරුද්ධ වෙලා ගිය හොයන්න බැරි දේවල් ටික අපි තියනවා කියලා රැවටිලා. රෑ හීනෙන් ඇදුණු ලක්ෂ 40 හොයනවා තියනවායි කියලා හිතාගෙන. මේ හිතේ මායාව. ඕගොල්ලන්ගේ ඇසට ගැටෙන්නේ වර්ණ සටහනක් විතරයි. හැබැයි ඒ ගැටුණු වර්ණ සටහන පුතා කියලා කවුද අඳුනලා දෙන්නේ? මනස. ඊට පස්සේ විඥානය මොකද කරන්නේ? ඔය ඉන්නේ යා තමයි කියලා එයත් අඳුන්වලා දෙනවා. දැන් අපි හිතන්නේ පුතා තුල තමයි සැප හරි දුක හරි තිබුණේ කියලානේ අපි හිතන්නේ. මොකද්ද ඔය තියෙන සැපේ? අපි හිතමු තමන්ගේ දරුවා ඉගෙනගෙන ලොකු තැනකට ගියා. අපි හිතමු ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණයි කියලා. දැන් එතකොට ඒක ගැන තමන්ට අර මතක් වෙනකොට එහෙම නැත්නම් අර මනසේ අර දාගෙන තියෙන අර මතක සටහනක් මතක් වෙනකොට ඒක ගැන සිතනකොට මගේ පුතා මෙහෙම කෙනෙක් කියලා හිතුණා ආයි නිරුද්ධ වුණා. ඉතින් ඕක නෙමෙයිද? අපේ මේ ශරීර කූඩුවේ තියෙන එක කෙස් ගහක් දන්නවද අපේ පුතා මහාචාර්යවරයෙක් කියලා? කෙස් ලොම් ඇට මස් ලේ නහර ඔය තියෙන කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිංජා ඔය තියෙන කොටස් 32ක්. ඔක එකක්වත් දන්නවද අපේ පුතා ලොක්කෙක් කියලා? කවුද දන්නේ? මනස. ඇසට රූපය ගැටෙනකොට රූපයක් දැක්ක කියලා දැනගන්නේ ඒක ආස්වාදයක විඳින්න පුළුවන් එකක්ද නැති එකක්ද කියලා දැනගන්නේ මනස. වෙන කවුරුත් නෙමෙයි. හැබැයි අපි හිතනවා බාහිර දේ තමයි මේ ආස්වාදයේ තියෙන්නේ කියලා නේ. හරි. පොඩි බබාලට නම් ඉතින් නමුත් කරන්න දෙයක්වත් නැහැ. යන්න වෙනවා චීනෙට. හොඳට තේරුම් ගන්න මේ හිතේ මායාව. හිතන්නකො චීනෙට ගියයි කියලා. ගිහිල්ලා චයිනිස් කන්න හරි ආසයිනේ නේද? ගියා හොඳ චීන හෝටල් එකකට. ඊන් දැන් ඉන්නවා ටේබල් එක උඩ. ඉන්නකොට ගෙනත් දෙනවා. දැන් මොනවා හරි ශ්‍රී ලංකන් කිව්වහම ඉතින් ඔය මොනවා හරි ඔය එලෝල් ටිකක් දාලා බට්ටියකුත් හදලා ගැරන්ඩි මාළුකුත් අන්න වැඩි. ගෙනත් තිබ්බා. දැන් මොකද වෙන්නේ? මොකක් වෙයිද? අපෝ මේ ගැරඩියෙක් නේ කියලා ඉරිකිතේ මේ වීසි කරයි නේ අර කල්ලලා. හැබැයි චීන කාර්යය නොදන්න භාෂාවකින් ඇවිදිලා හොඳ රසයි කියලා මූ දෙයි නේද අර උන්ගේ අර තියෙන අර කූරක් වගේ එකක් ඒකෙන් ඇනලා කයිනේ.
දැන් ගැරන්ඩියාගේද වැරද්ද තිබුණේ එහෙම නැත්නම් අර පුංචි කාලේ දාපු සංකල්පෙද? අපිට ඉගෙනුවා නම් පොඩි කාලේ ලුණු දාලා තමයි තේ බොන්නේ කියලා. අපි අද කොහොමද තේ බොන්නේ? සීනි තමයි හොදිය වලට දාන්නේ කියලා ඉගෙනුවා නම්. එතකොට තේ කොළ නෙමෙයි ප්‍රධාන දේ. වෙන මොනවා හරි තනකොළ තමයි වේලලා බොන්න ඕනේ කියලා ඉගෙනුවා නම් මොකද වෙන්නේ? දැන් එතකොට ඔය පුතා ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් රත්තරම් බඩු මෙන්න මේවාට අපි දීලා තියෙනවා සංකල්පයක්. අපි ඒකට කියනවා මොකද්ද? වටිනාකම කියලා. ඒකින්ද මොකද කරන්නේ? ඇසට වර්ණයක් ගැටිච්ච ගමන්ම මොකද කරන්නේ? මනසට ගෙනිච්චා. ඒ වර්ණ සටහන ගෙනිච්චට පස්සේ මොකද කරන්නේ? මනසෙන් අඳුර ගන්නවා 5000 කොලයක්. අන්න ආව එකත් එක්ක මොකද උනේ? අන්න ආව එකත් එක්ක සමුදේ වෙලා අපි ඒකට දීලා තියෙන වටිනාකම. අපි මොකද කරන්නේ? මේක ඇතුලේ වෙන දේ දැක්කේ නැහැ. 5000 කොලෙට උග්ගාලා අරගෙන දාගන්නවා සාක්කුවේ නේද? දැන් මේ 5000 කොලේ වටිනවන්න අපි මෙහෙම කල්පනා කරමුකෝ. බලන්න විඳින දුක වටිනාකම් දීලා හින්දා 5000 කොල දාලා ඉවරලා හදනවා අපි මෙට්ට දෙකක්. මොකද මෙට්ට දෙකක් හැදුවයි කියන්නකෝ. එක මෙට් එක නිදි කරවනවා අපි මාස 3 පොඩි එකෙක්ව. අනිත් එක දෙනවා අපිට නිදා ගන්න. කවුද සැපටම නිදාගන්නේ? ඌ හොඳට චූදාගෙන නිදාගනි යාර කෙනෙක්. ඇයි අපිට නිින්ද යන්නේ නැත්තේ? මේක පොඩි වේද නිින්ද කියො බෙල්ල කපලා කවුරු හරි මෙට්ටේ අරයි යයිද කියලා එන්නේ නැද්ද සිතුවිලි ටික? දැන් එහෙනම් 5000 කොලේ නම් මේ සැප ටික තිබුණේ හත් දෙයියනේ රෑ එළි වෙනකන් නිදා ගන්න නැතුව අපි මහ දුකන් විඳලා තියෙන්නේ. දැන් තේරෙන්නේ නැද්ද මම මේ සංකල්ප ගැන කියලා දෙන්නේ? දැන් තේරෙනව නේද මේ මනසට දාපු මෙන්න මේ දෘෂ්ටිය තුලයි වැඩේ තියෙන්නේ කියලා වෙලා. ඊට පස්සේ දැන් රත්තරන් බඩුවත් ඕවාගෙන කැරට් 22 නම් 58000යි නේද? 24 නම් 64000යි. පවුම කියන්නේ මෙච්චරයි අවුන්ස් 8ක් බරයි. ඉතින් ඔය දාපු සංකල්ප ටිකක් තියෙනවනේ. දැන් ඔය ඔක්කොම ඇත්ත කියලා තමයි හිතාගෙන ඉන්නේ. චූටි පුතාලගෙන් අහනවා පොඩි ප්‍රශ්නයක්. ඕගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන්. 1 කීයද පුතේ? කීයද? ඔව් අපි හිතන්නේ 1 කීයයි කියලාද? 2යි කියලා. වැලි ගොඩවල් එකක් එකතු කිරීම වැලි ගොඩවල් එකක් කීයද? එහෙනම් 2යි කියන්නේ. හරි නේද? එහෙනම් ඒවා සත්‍ය නම් එතරම් සත්‍ය තියෙන්න ඕනේ. බුද්ධ දේශනාව ගියේ කොහොමද? මේ ඔක්කොම පයට පාගලා දෙම බුදුහාමුදුරුවෝ. මේ දෘෂ්ටි. පයට ගණනක් නේ. ලේසි නෑ. ඒකින්ද පොඩි එකෙකුට දැන් අර පොඩි එකාට මම ඌට තායි උගන්වනවා අර වටාපොත මේක මං ඇඳුන්ලා දුන්නේ මේ පැදුරක් කොළ පොතක් කියලා ඒ වගේ පොඩි එකාට උගන්වන පුතේ මෙන්න මේ බලහන් මේ ගල් මේවා තමයි පුතේ හොඳම වටින්නේ කියලා මං උගන්වනවා ඌට තාර ගල් තියෙන්නේ ඔය කොන්ක්‍රීට් ගල් පෙන්නලා මම උගන්වනවා මේක තමයි ලෝකේ තියෙන වටිනම ගල් ඔබ හැම තැනින්ම මේවා තියෙනවා දැක්ක එකතු කරගනින් කියලා ඌට උගන්වනවා. දැන් ඕගොල්ලන්ට උගන්වලා තියෙන්නේ නීල් රතු පසින්ගල් වෛරෝඩි ආරනූල් මුතු ඕවා වටිනවා කියලානේ. එතකොට ඕගොල්ලෝ ඒවා එකතු කරනවා. මම මේ පොඩි එකාට උගන්වනවා පුතේ ලෝකේ තියෙන වටිනම දේ මෙන්න මේකයි. මෙන්න මේවා එකතු කරගනින් කියලා ඌට පෙන්නනවා අර යකඩ. පෙන්නනවා හදන්නේ මේ විදියට. ඕගොල්ලෝ රත්තරන් තමයි වටින්නේ.
දැන් යකඩ උගන්වුවයි කියපු පොඩි එකා මෙතෙන්ට ආවම ඌ මොකද්ද කරන්න හදන්නේ? මේකා මුලින්ම මේ මයික් ස්ටෑන්ඩ් එක උස්සන්න හදයි. උගේ වටිනකම තියෙන්නේ මේකනේ. දැන් මේකා දැන් මම මූට ඉගන්නුවේ තාරගල්නේ වටින මම තියයි දෙක තාරගල් කැටයක් ওই පාරේ. පාරවල් හදන්න ගෙනත් දැන් මේක තූගේ දෙට්ට ඇතගනි. ඇයි? වටිනාකම දීලා තියෙන්නේ ඒවටනේ. එතකොට අපි හිතමු දැන් ඕගොල්ලන්ගේ මැණික් ගෝණියක් තියෙනවා. අර පොඩි එකාගේ තියෙනවා කොන්ක්‍රීට් ගල් ගෝණියක්. හොරු මේක දන්නේ නැහැ. හොරුන්ට ආරංචි වෙනවා මැණික් ගල් ගෝණියක් තියෙනවා කියලා. හොරු ඇවිදින්න මොකද කරන්නේ මේ ගෝණි දෙකම හොරෙන් ගෙනියනවා. දැන් පොඩි එකා අඬනවද නැද්ද? ඕගොල්ලෝ අඬනවද නැද්ද? එහෙනම් ඕගොල්ලෝ හිතපු ඔය මැණික් ටිකේ නම් සැප තිබුණේ. ඇයි අඬන්නේ? පොඩි එකාගේ අර ගල් ටිකේ නම් සැප තිබුණේ. ඇයි අඬන්නේ? දෙගොල්ලොම අර පොඩි එකා අඬනෝගේ කළු ගල් ගෝණිය නැති වුණා කියලා ඕගොල්ලෝ අඬනවා මැණික් ගෝණිය නැති වුණා කියලා නේද? ඇයි මේ අඬන්නේ? අහක යන කුණු ගොඩවල් වලට තමන් මොකද කරේ? වටිනාකමක් දුන්නා. දැන් ලෝකේ තියෙන දෙයක්ද වටිනාකම? පැවැත්මට තියෙන දෙයක්. ওই වටිනාකම තියෙන්නේ කොච්චර කල්ද? මම මෙහෙම කියන්නම්කෝ. තේරුම් ගන්න බලන්න. අපි හිතමු අද රෑ එළි වෙනකොට තමන් කල්පනා කරගන්න. අනිත් කිසිම කෙනෙක් නැහැ තමන් විතරයි ඉන්නේ. දැන් හිතා ගන්නකො තමන් විතර. දැන් උදේ ඇහැරෙනකොට ගෙදර මහත්තයාත් නැහැ, ඒක නෝනට මහත්තයා නැහැ, මහත්තයාට නෝන නැහැ, දරුවෝ නැහැ, කවුරුත් නැහැ. තමන් විතරයි කවුරු හරි එක්කෙනෙක්. දරුවගේ තාත්තා අම්මා නැහැ, තමන් විතරයි. නැකිටලා බලනවා බැලුවම කවුරුත් නැහැ. මෙයාට මතක් වෙනවා ටවුන් එකට යන්න ඕනි කියලා වෙලා. යනවා ටවුන් එකට. ගිහිල්ලා බලනකොට අර වටිනවයි කියපු රත්තරන් අර එහෙම බැංකු සේප්පු වල එහෙම්ම ඇරලා දාලා වාහන සේල් වල අයිතිකාරයෝ නැහැ ඕන එකක් Tamanට දැන් ගේන්න පුළුවන්. ඔය වටිනවයි කියලා කලින් අපි දාගෙන හිටපු දේවල් දැන් ඕන තරම් තියෙනවා. අර 5000 තියෙනවා ඇති වෙන්න දැන් බැංකුවේ. දැන් සිකියුරිටිලා නැහැ කවුරුත් නැහැ දැන් Taman විතරයි ඉන්නේ. තියයිද වටිනාකමක්? නෑ. එහෙනම් අපි මේ වටිනාකම් එකතු කරගන්නේ කාට පේන්නද? අපි වටේ ඉන්න පිරිසක් ඉන්නවා නම් සමාජයක් තියෙනවා නම් එයාට පේන. හැබැයි දන්නේ නෑ සින සිද්ධාන්තය උතනක් තව ගැඹුරක් තියෙනවා. අපි හිතමු රත්තරන් පවුම් 5ක 6ක ලොකු චේන් එකක් දාගෙන යනකොට දැන් මේ අපිට හිතෙනවා මම පවුම් 5ක චේන් එකක් දාගෙන යන්නේ. දැන් කෙස්ලොම් මැටමස් ලේනහර මේ කවුරුවක්වත් දැනගත්තද චේන් එක දන්නවද? ඊට පස්සේ මේ බෙල්ල දන්නවද? මොකಾದ දන්නේ දැන්? මනස. ඉතින් ඔය දාගෙන ඉතින් යනවා ඉතින් තමන් ඉතින් දැන් වටිනාකමනේ දාගෙන තින්නේ. ඉතින් දාගෙන ඉතින් අඩි 3 විතර උඩින් මම මේ වගේ කෙනෙක් කියලා ඉතින් තමන් ඉතින් හිතාගෙන යනවා. වටිනාකමක් දීගෙන ඉතින් ඔහෙ යනවා. දැන් අපි කරන්නේ ඒක නෙමෙයිද? මේ බොරුව තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මම තව උදාහරණයක් කියනවා. ඒ දණ්ඩෙන් එගොඩ වෙන බල්ලෙක් දකිනවා වතුරේ තව බල්ලෙක් ඉන්නවා. බල්ලට මොකක් හිතෙයිද? ඔව් බුරයි. නැත්තම් වාල්ගේ වණයි නේද? ඇයි ඒ? තව එකේ උඩ පේනවනේ යට.
උකට තව එකෙක් පේනවා. හැබැයි අපි කියනවා අර බල්ලා අර වතුර දිහා බලාගෙන බුරනකොට එහෙම නැත්තම් වඳුරෙක් ඇවිදින්න වීදුරුවෙන් බලලා මේ අර සයිඩ් කන්නඩි අත ගන්නවා වාහනේ මෙහෙම අනිත් පැත්තේ. ඒ ඉන්නවද බලන්න ඇතුලේ. දැන් අපි කියන අර වඳුරා මොකෙක් කියලාද? අම්මා පාරුගේ තියෙන මෝඩකමක් කියලා නේ හිතෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ඇතුලේ වෙන સિદ્ધාන්තය නොදැන ඒක පිට වෙනවයි කියලා ඕගොල්ලෝ පිට සිද්ධ වෙනවයි කියලා දකින්න එකත් ඕගොල්ලන්ගේ මෝඩකම. එතකොට වඳුරයි බල්ලයි අපේ වෙනසක් තියෙනවද? නෑ. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕනේ. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දිත්තේව දිත්තමත්තම් භවිස්සති. දැන් ඔය මං කිව්වේ කලින් කිව්වේ දුක ඕගොල්ලෝ ඇති කරගන්න විදිහ. අහක යන දේවල් වලට සංකල්ප වලට වටිනකම් දීගෙන. දැන් මං තව වටිනාකමක් කියන්නම්කෝ. මේකත් කියන්න ඕන එක. දැන් අපි හිතමු අපි වාහනේ යනවා වාහනේ AC නෑ. ෂටර්ස් පාත් කරගෙන යන්නේ. ඉස්සරහින් කුණු ලොරිය යනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඈ? පුළුවන් ඉක්මනට අනිත් වාහන පෙරලගෙන හරි මේක ඕටේක් කරන්න නේද බලන්න. ඈ? හැබැයි එක පාර්ටම ලෝකේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් ලොකු පිළිගත්ත කෙනෙක් පිටරට කෙනෙක් කියනවා මෙන්න මෙහෙම YouTube එකෙන් අපිට දකින්න ලැබෙනවා මෙන්න මෙහෙම. ඔය කුණු වෙච්ච එළවලු තියෙන්නේ. කුණු වෙච්ච එළවලු, කුණු වෙච්ච මස් අරව මේව වේලලා කුඩු කරලා බිව්වහම අවුරුදු 80ක් වෙච්ච කෙනා අවුරුදු 16 වෙනවයි කියලා සංකල්පයක් දැම්ම මොක වෙයිද? අර නගර සභාවේ කට්ටියට අර ගහලා මෙන්න ඕක මෙතනින් බලන්න. මේ සල්ලි ටික වෙනවද නැද්ද? වෙනවා. හැබැයි අපේ මනසට දාගෙන තියෙනවා සංකල්පයක් නාසයට ඔන්න ඔය විදිහට ආවොත් ඒක බැහැර කරපන්. ඊට පස්සේ හොඳ පිච්චමල් සුවඳක් වගේ ආවොත් ආයෙක ගනි. දැන් මොකಾದ මේ කිව්වේ? නහයද කිව්වේ? නහය දන්නේ නැහැ. නහයට තේරෙන්නේ නැහැ කුණු ලොරිය ගඳවත්. මේ ඊට පස්සේ මේ පිච්චමලේ රෝසමලේ මේ ඩෙබුටාන් සෙන්ට් එකේ සුවඳ ඕවා තේරෙන්නේ නැහැ. ගෝයා එකේ ඕවා තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තේ අර දාපු සංකල්පේ විඥානේ. එයා තමයි මේක ඕගොල්ලන්ට දුන්නේ. එහෙනම් ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මනුස්සයින්ගේ කාමය විශ්ෙන්නේ මොකටද? ඔන්න දාලා තියෙන සංකල්ප වලට. බුදුහාමුදුරන්ගේ කාලේ කාන්තාවන් දැක්කාම රාගය ඇවිස්සෙන හාමුදුරු කෙනෙක් ඉන්නවා. මුන්නාන්සේ යනවා අමු සොහනට අසුබය වඩන්න. ගියාට පස්සේ ඇටසැකිල්ලක් දිහා බලාගෙන අසුබය වඩනවා. අසුබය වඩනකොට මෙයාට පේනවා අර හිස් කබලට යටින් දිග කොණ්ඩ ගස් ටිකක්. ඇසට ගැටුණ වර්ණ සටහනක්. ඇසින් ඒක දැනගත්තා. ගෙනිච්ච මනසට අඳුනගත්තා. කුමක් කියලාද? කාන්තාවක්. ආවේ නැද්ද කාන්තාව වෙනුවෙන් දාගත්ත සංකල්ප ටික ඔක්කොම පට ගාලා. කාන්තාවකගේ පාවහන් දෙකක් දැක්කත් මතක් වෙන්නේ කාවද? කාන්තාවක්. ඊට පස්සේ ඉන්නේ නැද්ද අර සංකල්ප ටික? මෙන්න මේක තමයි ලෙහන්න ඕනේ ගැටේ. වෙන තැනක් නෙමෙයි. මෙතනයි ලෙහා ගන්න ඕනේ.
කරන දේ තමයි දැන් මම ඔය කිව්වේ අර කලින් කිව්වා වගේ දුක සමුදය වෙන හැටි. දැන් නිරෝධයත් නිරෝධ කරන ක්‍රමවේදයත්. තමන්ගේ ඇසට යම් රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක් දැනිච්ච ගමන් ගහන්න එපා දැනෙන දෙයට ලේබල් එකක්. මේ සතර සතිපට්ඨානෙම තව විදිහකින් කිව්වේ. ඇස දන්නවද රත්තරන් බඩුව දැක්කයි කියලා? ඇස දන්නවද කාන්තාව දැක්කයි කියලා? ඇස දන්නවද ගෙවල් දැක්කයි කියලා? වටහපොත් දැක්කයි කියලා? බුලත් කොළ දැක්කයි කියලා? නෑ. ඇස කන නාසය දිවකය දන්නේ නෑ. දන්නේ මන. එයා තමයි දැකපු දෙයට ගෙනල්ලා ගහන්නේ ලේබල් එක. එහෙම නැත්නම් සංකල්පය ගෙනල්ලා බද්ධ කරනවා මෙන්න මේ ඇසට ගැටෙන වර්ණ සටහනට, කනට ඇසෙන ශබ්දයට, නාසයට ගෙනෙන මේකට. මොනවද කොහොමද? අතීතයේ අපි දාගත්ත අර සංකල්ප තියෙන තාක්කල් අපි ඒව ගෙනල්ලා දකින්න දෙයට බද්ධ කරනවා. දැන් මම තව උදාහරණයක් කියන්නම්කෝ. අත්විඳපු මේකක්. යුද හමුදා රෝහලට බෙහෙත් යන්න ගිහින් එද්දි නුගේගොඩේදී නැග්ගා වයසක මිනිස්සෙක් බස් එකට. නැගලා මේ මිනිස්සයා ගහනවා බටනලාවා. ගහන්නේ මොකද්ද? ජීවන මේ ගමන සංසාරේ යැවෙයිනම් මන්දකාරේ නොලැබා ලෝකේ ඔය සින්දුව. දැන් ඊට පස්සේ ගැහුවා වෙනතක යන්න ගියා මුලදී අත දීලා ඔය සින්දුව. හොඳට තේරුම් ගන්න බටනලාවේ තිබුණේ ශබ්දයක්ද වචන ටිකක්ද? ඔව් ශබ්දයක්. හැබැයි සින්දුව තිබුණේ මේක ඇතුලේ දාගෙන තිබුණ පරණ ජෝතිපාලගේ CD එකක්. අන්න ආවා. ඊට පස්සේ ජමුනාරාණිගේ සැඩසුලන් චිත්‍රපටියේ ජීවන මේ ගමන ඒකක් තිබුණා පරණ එකක්. තැටි. ආවා. නමුත් විඥාණය කිව්වේ අර බටනලාවෙන් ආවයි කියලා නෙමෙයිද? එහෙනම් හොඳට කල්පනා කරන්න. ඕගොල්ලෝ හිතන්නේ මම කියන දේ ඕගොල්ලන්ට ඇහෙනවා කියලා නේද හිතෙන්නේ? නෑ. මේ වෙන්නේ බටනලාවෙන් වෙන સિદ્ધාන්තයම තමයි. දිවත් උඩ තල්ලත් දෙක එකට ගැටීම නිසා වායෝ ධාතුවක් එළියට ඇවිදිලා ඕගොල්ලන්ගේ කනට ගැටුනහම මනසට ගෙනින් ඕගොල්ලෝ අඳුර ගන්නවා මේ හාමුදුරුවෝ දැන් මේ කිව්වේ මේ වචනේ, මේ කිව්වේ මේ කාරක මේක කියලා. ඕගොල්ලොමයි හදාගෙන ඔය අහන්නේ. මං කියන දේ නෙමෙයි ඕගොල්ලන්ට ඇහෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ඔන්නේ දෘෂ්ටි තියෙන තාක්කල් මම කියන දේ හරියට තේරුම් ගන්න බෑ. ඒකින්ද තමයි එදා බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාව දේශනා කරද්දී 500කට බණ කිව්වහම 4 දෙනයි 5 දෙනයි මේක තේරුම් ගත්තේ. ඒක විතරයි හරියට සෙට් උනේ. ඒ වගේ තමයි ඕගොල්ලන්ට මං කියන දෙයක් ඇහෙන්නේ නැහැ. නමුත් විඥාණය කියන්නෙම ඔය හාමුදුරුවෝ කියන එකමයි ඇහෙන්නේ කියලා. තියෙන මතක සටහන් ඔක්කොම අයින් කළා බලන්න ඕගොල්ලන්ට මම කියන දේ අඳුර ගන්න පුළුවන්ද කියලා? මාව අඳුර ගන්න පුළුවන්ද කියන්න? බෑ. එහෙනම් මේ අතීත මතක ටිකක් විතරයි මේ ආවර්ජනය වෙමින් නැවත නැවත රිපීට් වෙන්නේ. අපි කන්නේ දැන් නෙමෙයි අපි රසය විඳින්නේ. පරණ රසයක් මේ දැන් වර්තමාන මොහොතේ විඳින්නේ. පරණ රූපයක් මේ වර්තමාන මොහොතේ අපි දකින්නේ. පරණ ශබ්දයක් මේ වර්තමාන මොහොතේ අපි දකින්නේ. පරණ ස්පර්ශයක් අපි මේ වර්තමාන මොහොතේ දකින්නේ. දැනෙන්නේ. කරුමික මහත විඥානය කියනෝ නෑ නේ ඔය අලුත් එක. විඳා කාහන් එකතු කරගන්න. ඕකයි වෙන સિદ્ધාන්තේ. ඒකින්ද දැකීම මාත්‍රයකින් නවත්තන්න හුරු වෙන්න.
බුදු පියාණන් වහන්සේ මේක දේශනා කරන බාහ්‍ය දාරුචීරියතුමාට. දිත්තේව දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැක්කොත් දැක්ක විතරයි. සිහිය පවත්වන්න දකින්න දේ දිහා. ඒකයි කිව්වේ පච්චුපට්ඨිතා හෝති ඥානමත්තාය පති සතිමත්තාය. පච්චුප්පට්ඨිතා කිව්වේ මේ වර්තමාන මොහොතේ ඥාණයෙන් කල්පනා කරලා සිහිය පවත්තහන් කිව්වා. මොකටද? දකින්න දෙයට, ඇහෙන දෙයට, දැනෙන දෙයට, සිතන දෙයට. සිහිය පැවැත්තුවා නම් තේරුම් ගන්න ඕනේ මම මේ වර්තමාන මොහොතේ දකින්න එකට ගෙනිහිල්ලා බද්ධ කරන්නේ අතීත දෙයක්. එහෙමනම් ඒ සංකල්පය ඒකට බද්ධ කරපු ගමන් මොකද වෙන්නේ? ඇයි බාහිරයකට නිබද්ධ කළේ සංකල්පේ? බාහිර දේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට ඕගොල්ලන්ට දුක එනවා. මේකින්ද තමයි දරුවා බාහිරින් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. දකින්නේ නැහැ මනස ඇතුලේ නිර්මාණය කරලා දීපු කෙනෙක් කියලා. මේ සංකල්පයක් කියලා දැක්කේ නැහැ. ඒකින්ද දරුවා මැරිච්ච ගම දුක එනවා. දැක්කේ නැහැ යථාභූත ඥාන දර්ශනේ. මේක සිද්ධාන්තේ සිද්ධ වුණේ කොහොමද කියලා. රත්තරන් බඩු ටික හොරු ගෙනිච්ච ගම දැන් දුක එනවා. සංකල්ප වටිනාකම් මේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි. අපි හදාගත්ත දේවල්. තනිකර සංකල්ප ගොඩක අපි මේ ජීවත් වෙන්නේ. ශරීර කූඩුව කියන්නේම සංකල්ප ගොඩක්. අඳුරගන්නේ කොහෙන්ද? කෙස් ලොම් මැටමස් ලේනහර කියලා අඳුරගත්තේ දාපු යොමයි. වෙන දෙයක් නෙමෙයි. මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. පණවන්න සත්වයක් පුද්ගලයෙක් නැහැ. ඇයි? ඕගොල්ලෝ ඇසට රූපය ගැටෙනකොටම මේ පැත්තෙන් දකින්න මම පහළ වෙලා නිරුද්ධ වෙනවා. මන ධම්ම ගැටෙනකොටම ඒක සිතපු මම ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා. ඇස පහළුණයි කියන්නේ මම පහළුණයි කියන එකම තමයි. ඒකයි කිව්වේ එක විදිහට පවතින සත්වයක් පුද්ගලයෙක් මෙතන නෑ. ඒ මොහොතේදී ඉපදිලා නැති වෙන කෙනෙක් මෙතන ඉන්නේ. ප්‍රායෝගික වශයෙන් ගත්තත් අපිට හිතෙන්නේ අපි ජීවත් වෙනවා කියලා නේද? නෑ. අපි මැරෙනවා. මේ ලෝකෙට උපදිනකොට අපි අවුරුදු 60ක් ආයුෂ අරගෙන ආවා නම් පය තියපු පළවෙනි මොහොතේම ඒ 60න් එක සනයක් ගෙවෙනවා. දෙවෙනි සනය ගෙවෙනවා, තුන ගෙවෙනවා, හතර ගෙවෙනවා, පහ ගෙවෙනවා. මොකද වෙන්නේ? අපිට පේන්නේ ඒක ළමයා ලොකු වෙනවා, හැදෙනවා, ලස්සනට ඉන්නවා, අනාගතයක් ගැන අපිට හිතෙන්නේ නෑ. මැරෙනවා ඔක්කොම. මේ මැරෙනවා අපි. අපි සතුටු වෙනවා. අර නැව ගිලෙනකොට වීණා ගහනවයි කියනනේ මේ ගගහ ඉන්නවා. ඒකින්ද ඇහැට රූපයක් පෙනුනහම ඒකට ගෙනහිල්ලා ගලපන්න එපා මේ අහවල් එකය මේක අඳුන ගන්න එපැයි. අඳුන ගන්න කාමේහි නොතැවරී ඉන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ සිද්ධාන්තය දැක ගන්න බාහිර නෙමෙයි මේ සිද්ධාන්තය සිද්ධ වෙන්නේ මනස ඇතුලේ කියලා දැනගෙන මේ ක්‍රියාකාරකම ඉෂ්ට සිද්ධ කරන්න. කෙනෙක් අපිට බනිනකොට මොකද වෙන්නේ? ඇසට ගැටෙන්නේ ශබ්දයක් විතරයි. ඇස මේ කනට ගැටෙන්නේ ශබ්දයක් විතරයි. කන දන්නේ නැහැ තරහකාරයෙක් කියලා. මනසට ගෙනහිල්ලා ඕගොල්ලෝ එඩිට් කරනවා. ඔන්න කුණුහරුපයක්. ඔය නරක වචනයක්, ඔය පරුස වචනයක්. ඔය මට බනිනවා. මේ මනස ඇතුලෙන් හැදෙන්නේ. ඇයි? ඕගොල්ලන්ට ඒ කියන භාෂාව තේරුම් ගන්න පුළුවන් අර දාගෙන තියෙන සංකල්ප ටික නිසා. හැබැයි චීනකාරයෙක් හරි ජපන්කාරයෙක් හරි ඇවිදින්න බැන්නොත් ඕගොල්ලන්ට ඒ රටේ තියෙන හොඳම පරුස වචන ටික කියලා කේන්තියයිද? නෑ. ඇයි ඒක දාගෙන නෑ? එහෙනම් මෙන්න මේ සංකල්ප ටික ඇසුනොත් ඇසුන විතරයි පණවන්ට එපා මේ තරහකාරී කරටක් මේකක් කියලා. ඒ මිනිස්සයා තරහකාරී කියලා කියන්නේ අපේ මනසනේ. ඒක අමූලික බොරුවක්. ඒ මිනිස්සයා තරහකාරීක් නම් ඉතින් තව අනිත් අයගෙත් තරහකාරී වෙන්න එපා. නෑ අපේ තරහකාරය තව කෙනෙක්ගේ හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්.
අපිට පණවන්න බෑ. අපි පණවනවා. මෙන්න මේ පැනවිල්ල නවත්තන්න. දැන් අපේ මේ මහත්මයා ඔබතුමියගේ කවුද? කතා කරන්න. පුතා. අපේ මහත්මයා. හරි. දැන් මේ කල්පනා කරන්න මේ උදාහරණයක්. මේ මහත්යව දැන් මගේ නම් 10 කෙනෙක්. දැන් ඔයගොල්ලන්ගේ සහෝදරයෙක්. බිරිඳගේ ස්වාමි පුරුෂයා. දරුවන්ගේ තාත්තා. මේකෙන් හරි කොයි එකද? එකක්වත් නැහැ. ඉතින් කොහොමද අපි පණවන්නේ මේ අයියා මේ තාත්තා මේ කියලා? පණවන්න බෑ. ඒවා එහෙමනම් අන්න ඒක නවත්තන්න. ඒකයි මං කිව්වේ. දැකීම මාත්‍රයක් විතරයි. සම්මතයෙන් ඉතින් අයියා ස්වාමි පුරුෂයයි තියාගන්නේ ඒක. හැබැයි තේරුම් ගන්න මේක මනස ඇතුලේ සිද්ධ වෙලා විඥානයේ මායා ස්වරූපයකින් තමයි සිද්ධාන්තේ සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ඔය මැජික් එක දැකගෙන ජීවත් වෙන්න. මැජික් එක දැකගෙන ජීවත් වුණොත් අර මැජික් නොදන්න අයට වගේ අපිට කට ඇරගෙන මැජික් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හින්දා දැකීමක් විතරයි. දැකපු දෙයට හිතන්නේ මනසයි. මනස දෙන දේ හරි කියලා බාර ගන්න එපා වැරදක්. ඇයි? ඇස දැකපු දේ මෙයාට තීරණය කරන්න බෑ. කනට ඇහුණු දේ මෙයාට තීරණය කරන්න බෑ. දිවට දැනුණු දේ මෙයාට තීරණය කරන්න බෑ. ඒක කරන්න පුළුවන් නම් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ දෙයක්. මම හිතනවා මොකක් හරි. අපේ මහත්තයාට පුළුවන් ද කියන්න මං හිතපු දේ? බෑ. එහෙනම් මෙයා දැක්කහම මෙයා කොහොමද කියන්නේ දැක්කේ අරකයි කියලා? කියන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? මෙයා කියපු දේ පිළිගන්නවා. දැන් අපේ මහත්තයා මෙහෙම කිව්වොත් නෑ හාමුදුරුවෝ හිතුවේ අහවල් එකමයි. දැන් ඕගොල්ලන්ට කියනවා. එතකොට ඕගොල්ලෝ පිළිගන්නවා. ඇයි හිතනවා මේ මහත්තයාට මොකක් හරි මැජික් එකක් ඇති අනුන්ගේ හිත කියවන්න උබ්බේ නිවාසානුස්සති ඥානෙ වගේ මොකක් හරි එකක් ඇති කියලා හිතලා පිළිගන්නවා. ඔන්න ඔය පිළිගන්න එක තමයි. මොකටද පිළිගන්න එකට මොකද්ද කිව්වේ බුදු පියාණන් වහන්සේ? අවිද්‍යාව. විඥාණයමවලා දෙනවා ගොංකමට පිළිගන්නවා. මැජික් එක පෙන්නනවා අවිද්‍යාව තියෙන නිසා පිළිගන්නවා. එහෙනම් පිළිගන්නේ නැතුව හිටියොත් අන්න අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධෝ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ. අපිට කියන්න පුළුවන් ද අපි පෙර සසරේ හිටියයි කියලා? මැරිලා වෙන කොහේ හරි යනවායි කියලා කියන්න පුළුවන්. දෙකම සංකල්ප. දෙකම අපි අවිද්‍යාව නිසා පිළිගත්ත දෙයක් නෙමෙයිද? පත පොතේ තිබුණු නිසා මහා ශ්‍රමණේ කියපු නිසා පිළිගත්ත දේවල් නෙමෙයිද? බුදු පියාණන් වහන්සේ කාලාමා සූත්‍රයේ කිව්වා මං කිව්වටවත් පිළිගන්න එපා කියලා. මොන කතාවද එහෙනම්? අපි පිළියරන් තියනවා නේද? ඒකින්ද අපිට වැරදුනා. මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකින්ද දේශනා කරන්න පස්සේ දවසක බලමු. තව ගොඩක් දේවල් තියෙනවා කියනවා නම් කියන්නේ. නමුත් මම හිතනවා මෙහෙම දෙයක්. වෙනදා අහපු බණට වැඩිය වෙනස් නේද? මොනවා හරි දෙයක් තේරුණාද? අන්න එච්චරයි වෙන්න ඕනේ. තේරුණයි කියලා අර පොඩි එකාට අපි කඩල කොට්ටක් ගෙනත් දෙනවා කන්න. මේ පොඩි එකා මොකද කරන්නේ? ඔඩොක්කුවේ තියාගෙන කඩල කොට්ට කකා ඉන්නකොට ඈතින් තාත්තා එනවා පේනවා. දැන් පොඩි එකාට මතකද අර කඩල කොට්ට? නැගිටපු ගමන් මොකද වෙන්නේ? ඒක කරන්න එපා. ඒකින්ද බුදු පියාණන් වහන්සේ කිව්වේ ධර්මය අහලා ඒක තේරුම් අරගෙන භාවිතා කරලා බලන්න. දැන් ගෙදර ගිහින් බලන්න. ඇසට
පාරේ යනකොට කල්පනා කරනවා. පාරේ යනකොට රූපයක් යම් වර්ණයක් සටහනක් රූපයක් කියලා ගන්න. කමන්නේ රූපෙත් නෑ. ඒක අවසාන තත්ත්වයක්. නමුත් ඕගොල්ලන්ගේ දෘෂ්ටි ටික ගලව ගන්න මේ ඇති. මේ දෘෂ්ටි ටික තමන්ගේ ගැලවුණොත් ඒක තමයි සෝවාන් ඵලය කිව්වේ. සම්මා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වුණා සම්මා දිට්ඨියට ආවා. නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. සමාජ පැවැත්මට තියෙන දෘෂ්ටියක් තියෙනවා. අපි ඉන්නේ ඒකේ. ඒකෙන් අයින් වෙලා නිවනට යන්න ආර්ය සම්මා දිට්ඨියට එන්න ඕනේ. මේ සම්මා දිට්ඨි පුබ්බංගම දෙපැත්තක්. මේ සම්මා ද්විදේනං වදාමි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහා චත්තාලීසක සූත්‍රයේ දෙපැත්තක් තියෙන ලෞකිකයි ලෝකෝත්තරයි. ඒකින්ද ලෝකෝත්තර පැත්ත මේ විදිහට අපි දකින්න හුරු වෙන්න ඕනේ. දැකගෙන ලෞකිකත්වයේ තුල ජීවත් වෙන්න. ඒකයි කරන්න ඕනේ. නැතු මේක අත්හැරලා යන්න බෑනේ. තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න බලාපොරොත්තු ඇති වෙන්නේ අපේ හිතේ අවිජ්ජාව තියෙන නිසා බලාපොරොත්තු අත්තරින්. තියන්න එපා. දරුවා ලොකු වෙලා සලකයුව නැහැ. අයින් කරගන්න ඒවා. මේ මායාකාරය තමයි කියන්නේ මේ බලාපොරොත්තු ඇතුව මෙහෙම කරහන් කියලා. පින්කම් කරන්න කිව්වහම අර දිව්‍ය ලෝකේ යන්න, අරහෙ යන්න, මෙහෙ යන්න කරහන් කියන්නේ මොකද්ද? අවිජ්ජාව කියන්නේ. ඇයි? අවිජ්ජාපච්චය පුඤ්ඤාපි සංඛාරා. ඒකින්ද බලාපොරොත්තු නැතුව කරන්න. හේතු ගැළපීලා තියෙනවනම් ඵලය ලැබේ. ඒකයි කිව්වේ මේ කවුරුත් කරනව නෙමෙයි ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි. හේතු ගැළපීමෙන් ඇති වෙලා හේතු නිරුද්ධ වීමෙන්ම නිරුද්ධ වෙලා යන එක කවුරුත් කරන එකක් නෙමෙයි. දැන් ඇසට රූපේ ගැටිලා ඇස නිරුද්ධ වෙලා ගිය තැනක මනස පහළ වෙන්නේ කවුරුත් කරන දෙයක්ද? නෑ, ඒ ධර්මතාවය හැටි. හේතුඵල න්‍යාය හැටි. ඒක තේරුම් ගන්න ඕනේ. අපිට ඒක නවත්තන්න බෑ. ඒ වගේ තමයි මේ හැමදේම. මේකින්ද ඒ විදිහට කල්පනා කරන්න එහෙනම් සාදුකාරයක් දෙන්නකෝ. එන අද මේ දානෙට අද ධර්ම දානේ මේ පුණ්‍ය කර්ම ඉෂ්ට සිද්ධ කළේ ඒ තමන්ගේ මියන්ට යදුණු මෑණියන් වහන්සේ චන්ද්‍රානි ගුණවර්ධන, ඒ වගේම තෙවර්ෂ පූර්ණ පින්කම පියාණන් වහන්සේ ටෙරන් සෙට්ටි ආරච්චි මහත්මයා ඇතුළු අනන්ත සසරේ මේ දෙන්න විතරක් නෙමෙයි අනන්ත සසරේ ගොඩක් ඥාති ඉන්නවා මිය ගිය අය. ඒ සියලු දෙනාම වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් මේ වෙලාවේ කල්පනා කරගන්න මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති මේ සියලු දානයන් අභිභවා ධර්ම දාන මේ පුණ්‍ය කර්ම ඉස්මතු වෙනවා. එහෙමනම් මේ කරපින අපි නම් කියන්ට යෙදුණු තමන්ගේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාවේ මියයන්ට යෙදුණු සියලු ඥාතීන්ටත් තම තමන්ගේ සියලුම ඥාතීන්ටත් සතර වර්ගයේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. එය දුගතිගාමී වෙලා ඉන්නවා නම් සුගතිගාමී තත්වයකට පැමිණ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දේශනාවෙන් කරගත්ත පුණ්‍ය ශක්තිය ඒ අයට උපනිශ්‍රේ වෙත්වා කියලා සාදු කියලා පිළිගන්නමොදන් කරා. ඒ වගේම තමයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අපි ආරාධනා කළා. උන්වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන්. ඒ වගේම යම් කිසි විදිහක ඔය පින්වතුන් ඉදින් සසරෙදී යම් සත්වයකට හිංගි හිංසා කරදර පීඩා ජීවිතහානි අපවාද උපවාද අනවින කොඩිවින සූනියම් පෞල් ජීවිත කඩාකප්පල් කිරීම අධ්‍යාපනයේ නැති කිරීම ආදී යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් නොදැනුවත් ඒ වැරදි වලට අපිට සමාව ලැබෙත්වා. මේ කරගත්ත පින් ඒ වැරදි සිදුණු සත්ත්වයින්ට අනුමෝදන් වෙලා ඒ සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම ඔය පින්වතුන්ටත් ඔය පින්වතුන්ගේ පවුල් වල සිටින සියලු දෙනාටත් මේ පින එකනිස උපනිශ්‍රේ වෙත්වා. ඒ උපනිශ්‍රේ වීමෙන් මේ ලබාගත් මනුස්ස පටිලාභය තුලදීම උතුම් ධර්මයේ තේරුම් අරන් පටිච්ච සමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ න්‍යාය තේරුම් අරගෙන සසර ගමනින් මිදී නිදහස් වෙන්නට තම තමන්ටත් මේ පින පාරමී බලයක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. එහෙනම් අපි ගාතාව කියලා පින් දෙමු. අත් දෙක මේ විදිහට තියාගන්න. තියාගෙන හිතන්න මෙහෙම මේ කරගත්ත පින ගංගා ඇලදොල පිරීලා ඉතිරිලා කෙත්තතු සාර කරගෙන මොහොතට ගලා බසිනවා වගේ අපේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා පිරී ඉතිරිලා යන්න කියන සිතුවිල්ල පෙරදරි කරගෙන පින් අනුමෝදන් කරමු. හෙත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හෙත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.
එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉදම්මේ ඥාති ඉනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං බෝ ඥාති ඉනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දැන් වැඳගෙන ප්‍රාර්ථනා ගාතාව කියන්නේ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. හොඳයි, එහෙනම් මේ සියලු පින්වතුන්ට මේ කරගත්ත පුණ්‍ය ශක්තිය එකලෙස උපනිශ්‍රේ වෙලා සසර ගමනින් මිදෙන්න හැකියාව ලැබේවා කියලා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. මැද ගන්නට සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.